40 වෙනි දුරස්ස භාවනා වැඩසටහනේ 4 වෙනි දිනේ වන අද කමඨාන් වාර්තා සඳහා උපදෙස් ලබා දීමට වැඩමවා වදාළ නම් කියන අවසරයි පූජ්‍ය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේගේ සම්බන්ධ වී සිටින සීල දනා වෙනුවෙන් පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ අද දිනට ලිඛිත ප්‍රශ්න ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න 4කුත් සිංහල භාෂාවෙන් ප්‍රශ්න 7කුත් ලැබී තිබෙනවා. සිංහල භාෂාවෙන් ප්‍රශ්න 7 ඉදිරිපත් කිරීමට අවසරයි. හොඳයි. ප්‍රශ්න අංක 1. මූල කර්මස්ථානය එනම් ආනාපාන සති භාවනාව කාලය පැය 2යි විනාඩි 30යි. ආසනයේ මත සුවපහසුව වාඩි වී මම දැන් මෙතන ඉඳගෙන සිටින ඉරියව්ව වෙත ටික වේලාවක් සිත යොමු කර ඉබේ වැටෙන හුස්මට සිත යොමු කළෙමි. වායු ධාරාවක් වම් නාස්පුඩුව හරහා සීතලව ඉහළට ඇදී ගිය අතර ඒ ආශ්වාස වායුව ලෙස ඉහළට ගිය වායුව උණුසුම් වී නැවත නාසයෙහි බැදී පිට වී ගිය අතර එය ප්‍රශ්වාස වායුව වශයෙන් හඳුනා ගතිමි. ආශ්වාස වායුව දිගට දැනුණු අතර ප්‍රශ්වාස වායුව කොටට දැනුනි. ආශ්වාසය මේ වායු ආශ්වාස ප්‍රශ්වාස වායු කැඩි කැඩි යන ආකාරයක් දක්නට ලැබුණි. ක්‍රමයෙන් හුස්ම රැල්ල සියුම් වන බවත් ඒ ආශ්වාසයේද ප්‍රාශ්වාසයේද කියා හඳුනාගත නොහැකි විය. පසුව එය නැති වී ගියේ. පසුව ශරීරයේ සෑම තැනකින්ම ධාතු ලක්ෂණ ප්‍රකට විය. තද ගති, උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති, කූඹි දුවනවා වැනි ගති ලක්ෂණ ප්‍රකට විය. ඒවා වරකට එකක් බැගින් ශරීරයේ තනින් තන දැනෙන්නට විය. ශරීරයේ එක් තැනක් දෙස බලා සිටීමේදී ශරීරයේ අනෙක් කොටස් නොදැනී යන්නට විය. සෑම ධාතු ලක්ෂණයකටම සුළු මොහොතක් පැවති නැති වී යන්නට විය. වරින් වර හිස් බව අත්විඳෙමි. ඉඳහිට සිතුවිලි ආවත් එය හඳුනාගත් සැනින් නැති වී යනු අතර ප්‍රපංච කිරීමක් නැත. ක්‍රමයෙන් නොදැනී ගිය හුස්ම රළු වශයෙන් දැනෙන්නට විය. සුළු මොහොතකින් යලිත් නොදැනී යයි. මෙලෙස කීප වරක්ම හුස්ම දැනී නොදැනී ගියේය. ධාතු ලක්ෂණ දිගටම ඇති වෙමින් නැති වෙමින් යයි. සිත හා කය බොහෝ දුරට සැහැල්ලුය. මීට අමතරව උදරයේ වාතය ගමන් කරන අයුරු අතේ ඇඟිලිවල ලේ ගමන් කරන අයුරු නාඩි වැටෙන ආකාරය අත්විඳෙමි. කයේ ඇතුළත සිදුවන නොයෙක් විපර්යාස අත්විඳෙමි. පසුව පාදයේ යම් වේදනාවක් සුළුෙන් පටන්ගෙන ක්‍රමයෙන් වැඩි වන්නට විය. මේ දෙස බලා සිටියේදී එයද ක්‍රමයෙන් අඩු වැඩි වී ගිය ආකාරය අද්දුටුවෙමි. පිටක දරාගත නොහැකි විය. පිට ක්‍රමයෙන් අඩු වී සාමාන්‍ය තත්ත්වයට පැමිණේ. මෙලෙස වේදනාව දිහා පැය භාගයක් පමණ බලා සිටියෙමි. සෑම දෙයක්ම වෙනස් වීම හා මගේ පාලනයෙන් තොර සිදුවන බව අත්විඳෙමි. භාවනාවේ දියුණුවට ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතන අතර ඔබ වහන්සේ ඇතුළු ලොකු ස්වාමීන් වහන්සේ සහ විස්තරණ වනයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමි. අනුරගාමිනී ඕමාන්සික. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. එතකොට කෙනෙක් මේ විදිහට ටිකෙන් ටික මුහුණ දෙන්න පුරුදු වෙනකොට ඉතින් විවිධ දේවල් අතරේ ඔය කියන වගේ වේදනාවත් ඉදිරිපත් වෙලා එනවා. ඉතින් මේ වේදනාව අපි ස්ථිරයි, මේ මගේ කකුල රිදෙනවා, මේක මේ මහා ඝන බාල වේදනාවක් කියලා මුලින් පෙනුනට ටිකක් මේක දිහා බලා ඉනකොට ඔය කියපු විදිහට මේ වේදනාවත් එක තැනක තියෙන දෙයක් නෙමෙයි. නැති වෙමින් යන එකක්. ඒ වගේම මේක ලක්ෂයක් වේදනාව දෙද්දී කලින් වේදනාව දීපු ලක්ෂය සම්පූර්ණ නිදහස් වෙනවා කියලා අන්න ඒ විදිහට මේ වේදනාවේ නියම ස්වභාවය අත්දකින්න පුළුවන්. එතකොට අර සියුම් වේදනා ගොඩක රාශියක එකතුවක් තමයි අපිට වේදනාවක්, කකුලේ වේදනාවක්, කොන්දේ වේදනාවක් කියලා ඉදිරිපත් වෙන්නේ. නමුත් එහෙම ටිකක් මුහුණ දීලා මේක නැවත පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න පුරුදු කරගත්තොත් එතකොට ඔය කී විදිහට මේ විස්තර තොරතුරු
ඊටාම සියුම් මට්ටමින් අත්දකින්න පුළුවන්. මේ අඩු වැඩි වීම කොහොමද? ඒකට අනුව මනස තුළ මේකට විරෝධයක්, තරහක්, ද්වේෂයක් ඇති වෙන්නේ කොහොමද? දැන් ওই වාඩි වෙලා ඉඳී ඇති කියලා නැගිට්ටෝගෙන අරගෙන යන්න උත්සාහ කරන්නේ කොහොමද කියලා මෙන්න මේ විදිහට මේ වේදනාවත් එක්ක තව හරඹයක් එනවා. මේ මනසේ හරඹයකුත් ඇති වෙනවා. අන්න ඒකත් අනිත් පැත්තෙන් අත්දකින්න පුළුවන්. ඉතින් ඒ අත්දැකීම එක්තරා විදිහක ජීවිත පරිවර්තනයක් බවට පත් වෙනවා. කලින් මේ පොඩි පොඩි දේවල් පවා අපි මහ ලොකු දෙයක් කරගෙන අල්ලගෙන අන්න ඒවට එරෙහිව එක්කෝ බෙහෙත් ගන්න නැත්නම් මේ කයේ වේදනා කියලා නොයෙකුත් උපක්‍රම කරන්න පෙළඹුණාට මොකද දැන් එක්තරා විදිහක ඉවසීමක් තමුන් තුළ දියුණු වෙනවා. අර විදිහට පොඩි පොඩි සුළු සුළු දේවල් වලට මුහුණ දීමේ ශක්තියකුත් ගැළපීලා එනවා. ඔන්න ඔය විදිහට තමුන්ගේ මේ වේදනාව කියලා අරගත්ත දේ යම් කිසි විදිහක යථා ස්වරූපේ දකින්නකොට. ඉතින් මේ ප්‍රතිපදාව අපි කියනවා දැන් අර හුස්මක් වගේ දෙයක් අපේ අවධානයට අරගත්තාම එහෙම නැත්නම් ඇවිදිනකොට වම දකුණ කියලා ඒ පොළවේ දැනෙන දැනීම අවධානයට අරගත්තාම ඒක එක්තරා විදිහක උපේක්ෂා වේදනාවක් එහෙම නැත්නම් නොදුක් නොසුව වේදනාවක ස්වරූපේ තියෙන දෙයක්. ඒතර මේ වගේ දෙයක් අල්ලගෙන තමයි අපි මේ වැඩේ පටන් ගන්නෙ. එහෙම පටන් ගත්තාම බලාගෙන ඉනකොට තේරෙනවා මේ හිත විවිධ දේවල් සැප විදිහට විඳින්න උත්සාහ කරනවා. තව දේවල් දුක් විදිහට විඳින්න උත්සාහ කරනවා. ඔන්න ඒ විදිහට මේ අපේ හුස්මට සාපේක්ෂව එහෙම නැත්නම් අර නොදුක් නොසුව වේදනාවට සාපේක්ෂව ධන ඍණ පැත්තට වේදනා ಜಾති දෙකක් විඳීම් ಜಾති දෙකක් ඇති වෙනවා කියන එක අත්දකින්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ විදිහට අන්ත දෙකක් තියෙනවා. සැප විදිහට සුඛ වේදනාවක් විදිහට විඳින ස්වභාවයක් තියෙනවා. ඊළඟ මේ විදිහට දුක් වේදනාවක් විදිහට විඳින ස්වභාවයක් තියෙනවා. එතකොට තමන් අතීතේ කරපු යම් කිසි විඳපු සැපයක් එහෙම මතක් වුණොත් අන්නේ හිතවිල්ල පවා සුවගෙන දෙන ස්වභාවයක්. අතීතේ වෙච්ච කරදරයක් ඊළඟට යම් කිසි තමුන්ගේ වියව වෙලා ගිය කෙනෙක් වගේ මතක් වුණොත් අන්නේ සිතවිල්ල පවා දුක් දෙන ස්වභාවයක් තියෙනවා. එතකොට අන්න සැප විදිහට දුක විදිහට විඳීමක් සිද්ධ කරනවා. එතකොට මේ විඳීම අන්ත දෙකක් විදිහට තමයි අඳුන්වන්නේ. එක්තරා දෙපැත්තක් විදිහට. එතකොට මේ දෙපැත්ත අඳුන ගන්න පුළුවන් කියන්නේ කොහොමද? අන්න අර උපේක්ෂා වේදනාවකට තමුන්ගේ අවධානය යොමු කළා. හුස්මට මේ කයේ දැනෙන දැනීමකට වගේ දෙයකට අවධානය යොමු කළ බැලුවාම පේනවා අන්න සැප දුක විදිහට අර දෙපැත්තට හුවමාරු වෙන ආකාරය. දැන් වාර්තා පුරාවට ඒ කතාව තියෙනවා. ඉතින් එහෙම හුවමාරු වෙනවා දැකපු කෙනෙක් අන්න ටික මේ අපි උපකරණයට ටූල් එක විදිහට අල්ලගන්න මේ උපේක්ෂා වේදනාවට ගොදුරු වීමක් තියෙනවා. ඒතකොට කියනවා අනන්ත දෙක මනාව දැනගන්නවා. හැබැයි මැද ඇලෙන්නේ නැහැ. අර උපේක්ෂාව ඇලෙන්නේත් නැහැ. උපේක්ෂාවේ ඇලුනොත් අන්න එතනිනුත් මේ මාර්ගය අවහිර වෙනවා, ඇවිරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට අර අන්ත දෙක දැනගන්නවා. අන්න මැද ඇලෙන්නේ නැතුව හික්මීමක් ඇති කරනවා. උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. එන්නේ විදිහට අන්ත දෙක දැනගෙන මැද නොඇලෙන තැනත්තාට මම මහා පුරුෂයා කියලා කියනවා. ඒ තැනත්ත තමයි මේ ප්‍රතිපදාවේ නියම ආකාරයෙන් හික්මන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අර විදිහට මැද ඇලෙන්නේ නැති වෙන්නේ කොහොමද කියන එක කොට දෙනෙක්ට ප්‍රශ්නයක්. ඔය කමඨහන් වාර්තා කියවල බැලුවාම අර විදිහට සැප ආවත් දුක ආවත් ඔන්න ඉතින් ප්‍රශ්නයක් ගැටලුවක් විදිහට ඉදිරිපත් කිරීමක් අපිට දකින්න පුළුවන්. ඒ මොකද හේතුව අන්න මැද ඇලීමක ස්වરૂපේ තියෙන හින්දා. ඒතර මැද ඇලෙන්නේ නැති වෙන්න නම් අර ගත්ත හුස්මේ එහෙම නැත්නම් අර විදිහට දැනෙන කායික දැනීම පිළිබඳ මැද ඇල්මක් ඇති නොවෙන්නේ කොහොමද? අන්න අර සැප දුක ಜಾති දෙකට එන්න දෙන්න ඕනේ. ඒ විදිහට විඳීම් වලට එන්න ඉඩ දුන්නාම තේන ඔන්න එක වෙලාවකට සැප පැත්තට යනවා, තව වෙලාවකට දුක පැත්තට යනවා. හරියට නිකන් අර මේක graph එකක් ධන ඍණ හුවමාරු වෙනවා වගේ දෙපැත්තට ගමන් කරනවා. ඒතර මේ දෙපැත්තට ගමන දකින්න අන්න මැද ඉන්න තියෙන ආසාවත් මැද ඉන්න තියෙන ඇල්මත් දුර වෙලා යනවා. මොකද කිව්වත් අවශ්‍ය වුණත් මේක ඒ විදිහට තියන්න බැරි හින්දා. එතකොට අන්න අර මුලදී අර එහෙම අල්ලගත්තම මොකද? පහුවෙන්න ඒ හුවමාරුවකට ඉඩ දෙනවා. ඒ හුවමාරුවට ඉඩ දෙන්න ඔය කියන විදිහට අන්න මැදට තියෙන බැඳීමත් අර උපේක්ෂා සහගත නොදුක් නොසුව වේදනාවට තියෙන බැඳීමත්
ටිකෙන් ටික දුර වෙලා යනවා කියලා. එතකොට ওই වාර්තාවේ බැලුවම අපිට ඒ සලකුණු තියෙනවා. අන්න මේ විදිහට වේදනාව ආවත් මොන දේ ආවත් සැප පැත්ත දුක පැත්ත දෙක ආවත් අන්න නිකන් නොසැලෙන ස්වභාවයකින් ඒක ලියලා තියෙනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඕක නැවත නැවත කරන්න තව තව මේ වේදනාව පිළිබඳ විවිධ කෝණ වලින් දැක ගන්න උත්සාහ කරන්න කියලා අපි ලියපු කෙනාට කියමු. වාර්තාංශ 2. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිමත් සක්මන හා සතිමත් භාවනාව ගැන මගේ හිතවතුගේ මාර්ගයෙන් දැනගත්තෙමි. ඒ අනුව ඊට අදාළ දේශනාවන් සහ වීඩියෝ දර්ශන බලා මා ප්‍රථම වතාවට සතිමත් සක්මන සඳහා 2021 ජූලි 17 වන දින උදේ 4:30ට පමණ යොමු වුණෙමි. වැලි අතුරා ඇති මාර්ගයේ අඩක් පමණ ඇවිදින විට සිත එක්තැන් කර ගැනීමට හැකි වුණා. ඒ අනුව වම් පාදයට සහ දකුණු පාදයට වැලි පෑගෙන අයුරුත් රඹුටන් කොළ සහ වැටි තිබුණු රඹුටන් ඇට පොතු පාදවලට පෑගෙන අයුරුත් හොඳින් දැනුණා. විනාඩි 20ක් විතර එලෙස ගමන් කරන විට වම් පාදයේ දන හිසේ තරමක වේදනාවක් දැනුණා. නමුත් මා දිගටම ඇවිදීම කරගෙන ගියා. ටික වේලාවක් යන විට පාද දෙකේම බත්කෙන්ඩ ප්‍රදේශයේ තද වී අපහසු බවක් දැනුණා. පසුව මා ඇවිදීම නතර කර නිවස තුලට පැමිණ ඉඳගෙන හුස්ම ගැනීම සහ පිට කිරීම පිළිබඳව සිහි කරමින් විනාඩි 5ක් හෝ 6ක් පමණ ගත කරන විට මාගේ ඇස් දෙපස සහ නළලේ තද බවක් ඇති දැනුණා. නළලෙන් පටන්ගෙන සුදු පාට බිඳු එකතු වුණු තද එළියක් සොයනත් රකාරාංශ එක විදියට කාකපාදයකින් රකාරාංශ V1 අනිත් පැත්තට හැඩයට පහළට ගමන් කරන මගේ බෙල්ලට පහළින් පපුවට උඩින් නැතිව ගියා. ඒ සමගම මගේ නළලේ සහ ඇස් දෙපස තද බව නැතිව ගියා. ඒ ආලෝකයේ ඊට තද එළියක් නිසා මගේ ඇස් උඩ සිට පහළට ගලාගෙන යන විට උඩ කොටස අඳුරු වීගෙන යන හැටි හොඳින් දැනුණා. ඒ සිදුවීම නිසා මා භාවනාව නැවතුවා. මේ මාගේ පළමුවෙනි අත්දැකීම නිසා සිදුවේ කුමක්දයි මට වටහා ගැනීමට නොහැකි වුණා. ඒ වුණේ මොකක්ද කියා හිතට වද දෙනවා. මේ පිළිබඳ තේරුම් කර දී ඉදිරි කටයුතු කිරීමට උපදෙස් ලබා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. වාර්තාව අවසන් කරනවා. හොඳයි. අර සක්මනට යොමු වෙලා කියපු ටික පොඩ්ඩක් සක්මනේ මුල හරිය නැවත කියවන්න පුළුවන්. එහෙමයි ස්වාමී. වැලි අතුරා ඇති මාර්ගයේ අඩක් පමණ ඇවිදින විට සිත එක්තැන් කර ගැනීමට හැකි වුණා. ඒ අනුව වම් පාදයට සහ දකුණු පාදයට වැලි පෑගෙන අයුරුත් රඹුටන් කොළ සහ වැටි තිබුණු රඹුටන් ඇට පොතු පාදවලට පෑගෙන අයුරුත් මුදින් දැනුණා. විනාඩි 20ක් විතර එලෙස ගමන් කරන විට වම් පාදයේ දන හිසේ තරමක වේදනාවක් දැනුණා. නමුත් මා දිගටම ඇවිදීම කරගෙන ගියා. ටික වේලාවක් යන විට පාද දෙකේම බත්කෙන්ඩ ප්‍රදේශයේ තද වී අපහසු බවක් දැනුණා. පසුව මා ඇවිදීම නතර කර නිවස තුලට පැමිණ ඉඳගෙන හුස්ම ගැනීම සහ පිට කිරීම පිළිබඳව සිහි කරමින් විනාඩි 5ක් හෝ 6ක් පමණ ගත කරන විට මාගේ ඇස් දෙපස සහ නළලේ තද බවක් දැනුණා. හොඳයි. හරි. දැන් මේ පළවෙනි පාරට තමයි යොමු වෙලා තියෙන්නේ. ඉතින් හොඳයි. ඒ ආරම්භය හොඳයි. මොකද දැන් කවදා හරි මේකට යොමු වෙන්න එපයි. හැමදාම කල්දාම ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් ඇත්තටම පළවෙනි පාර යොමු වුණ කෙනෙක්ට මේ ওই විදිහේ නිකන් මොකද්ද මේ කියන විදිහට හොයාගන්න බැරි ප්‍රශ්නකාරී ස්වභාවයක් ඇති වෙන එකත් සාමාන්‍යයි. එතකොට වෙන්න ඕන විදිහටම වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද අන්න දැන් හිතට ශක්තියක් ධෛර්යයක් හදාගන්න පුළුවන්. ඔන්න මටත් වැඩේ බලාපොරොත්තු වෙච්ච විදිහටම විය යුතු ආකාරයෙන්ම මේ ආරම්භ කරන කෙනෙක් විදිහට ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක හොඳ සලකුණක්. මොකද මේ වැඩේ යෙදෙන්න හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා කියන සලකුණක් තමයි ඒක පිටිපස්සේ තියෙන්නේ. එතකොට දැන් ওই විදිහට අපි හිතමු ඇවිදිනකොට ටිකක් වෙලා යනකොට ওই කිව්ව ආකාරයෙන් යම්කිසි කායික අපහසුතාවක් එන්න පුළුවන්. ඒ වැතරම් මේ කය තුල තියෙන එක්තරා විදිහක අපි කියනවා මේ ධාතුන්ගේ පෙන්눔 කිරීම ධාතු ස්වභාව ඉදිරිපත් වෙලා එනවා කියලා අපි කියනවා. එතකොට තද බවක් මේ විදිහට දැඩිවීමක් ඔය වගේ දේවල් එන්න පුළුවනි. ඉතින් ඒ ආවට කමක් නැහැ. ඒක ස්වභාවිකයි. ඊළඟට ගිහිල්ලා වාඩි වෙලා ඉඳිහාමත් අන්න අර විදිහට නලල තද වෙලා. ඉතින් ඔය පටවි ස්වභාවයනේ ඉදිරිපත් වෙන්නේ. එතකොට නලල තද වෙලා ඒ විදිහට හිර කරගෙන යනවා වගේ ගතියක්. ඊට පස්සේ නොයෙකුත් අර විදිහට එලි පා වෙනවා වගේ ගතියක්. ඔය වගේ දේවල් තියෙනවා. ඉතින් ඔය එක්තරා ආකාරයක අර මේ පුහුණුව පටන් ගත්තාම මේ අමුතු විදිහට මේක නිකන් අපිව අඹරවලා වගේ අරගෙන යන ගතියක් තමයි ඔය තියෙන්නේ.
ඉතින් ඒක හොඳ සුබ ලකුණක් විදිහට අපිට අරගන්න පුළුවන්. ඔන්න ඔය ඇඹරිලා යන ගතියක්, මේකට අහු වෙලා නිකන් අපි ඇදගෙන යන ගතියක් වගේ ෂණිකව ඉදිරිපත් වෙනවා කියන්නේ ඒ කෙනාට බොහොම පහසුවෙන් අපි මේ කියන එක අඳුර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එතකොට කරන්න ඕනේ මොකද්ද? ඔය ඇවිදිනකොට වාඩි වෙලා යනකොට ඔය කරපු වෙලාව තියෙනවානේ. අපි හිතමු ඒක විනාඩි 20ක් 30ක් වගේ වෙන්නේ නැති ඔය කියන විදිහට. එතකොට ඒක හොඳ ආරම්භයක්. දැන් විනාඩි 30ක් 20ක් ඉන්න පුළුවන් හැකියාවක් තිබිලා තියෙනවනේ දෙකේම. එතනින් පටන් ගන්න. ඊට පස්සේ දවස ගානේ උදේ වෙලාවක වගේ වෙන් කරගෙන රාජකාරි දවසක උනත් විනාඩි 40ක් වෙන් කරගන්න පුළුවන් නේ උමනාවක් උනන්දුවක් තියෙනවනම්. ඒ විදිහට දවස ගානේ මේකේ යෙදෙන්න. නිකන් පුරුද්දක් විදිහට සැහැල්ලුවෙන් විනාඩි 20ක් 30ක් සක්මන් කරන්න, විනාඩි 20ක් 30ක් වාඩි වෙලා ඉන්න. නිකන් මහා බරපතල රාජකාරියකට බහිනවා වගේ එහෙම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්න. සැහැල්ලුවෙන් ඇවිදින්න. එහෙම සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්න ගමන්, සැහැල්ලුවෙන් ඇවිදින ගමන් පොඩ්ඩක් බලන්න දැන් අර විදිහට වැලි පෑගෙනවා දැනෙනවා. ඊට පස්සේ මේ විදිහට නොයෙකුත් කායික දැනීම් දැනෙනවා. අන්න ඒවා තව තව හොඳින් නිරීක්ෂණය කරන්න. එතකොට වැලි පෑගෙනවා දැනෙනවා. මේ විදිහට වැලි කැට ලොකුයි පොඩි වෙන වෙන දේවල් පෑගෙනවා, රමුටන් ලෙලි පෑගෙනවා. එතකොට කොහොමද කකුලට වෙනස්කම් කියලා අන්නේ දැනෙන ක්‍රියාවලිය පොඩ්ඩක් ලං වෙලා නිරීක්ෂණය කරන්න. ඊළඟට වාඩි වෙලා ඉන්නකොටත් නළල තද වෙනවා, එළි යනවා, අරක එනවා, මේක එනවා. ඔන්න ඒ අතරේ හුස්මත් සමහර විට දැනෙනවා, නැත්නම් බඩ පිම්බෙනවා, හැකිලෙනවා දැනෙනවා. අන්න ඒ විදිහට දැනෙන ටික නිරීක්ෂණය කරන්න. අන්න ඒ විදිහට ඒ දැනෙන ටික නැවත නැවත නිරීක්ෂණය කරමින් අපිට මේ විදිහට වාර්තාවක් ගොනු කරා නම්, මේ විදිහට තමන්ගේ අත්දැකීමක් ගොනු කරා නම්, එතකොට අන්න ඒ මාර්ගය විවර වෙලා එනවා. ඒක බොහොම අමාරු නෑ, මේ සතියෙන් දෙකෙන් අල්ලන්න පුළුවන්. උනන්දුවක්, උමනාවක්, වෙලාවක් තියෙන කෙනෙක්ට මේක අල්ල ගන්න පුළුවන්. ඉතින් දවසට පැයක් විනාඩි 40ක් යෙදුණා නම් මේක අල්ල ගන්න පුළුවන් සති කිහිපයක් ඇතුළත. ඉතින් ඒ සඳහා උනන්දු වෙන්න. ඊළඟට ඔය සාමාන්‍යයෙන් මේක බැසගත්ත ගමන් මතුවෙන දේවල් පිළිබඳ අපි අර්ථ දැක්වීම හොයන්න යනවා. මේ මොකක්ද උනේ, අර මොකක්ද උනේ කියලා. ඒතර එක්තරා විදිහක මේ විද්‍යාවේ පරීක්ෂණවල අපි නිරීක්ෂණ නිගමන කියලා කියන්නේ නේද? එතකොට පරීක්ෂණය කළා නිරීක්ෂණ අරගෙන නිගමනයකට එනවා. පරීක්ෂණ නිරීක්ෂණ නැතත් කොහොම හරි නිගමනයකට එන්න තමයි හදන්නේ. නිගමනය තමයි වටින්නේ. නමුත් මේ ආර්ය පරීක්ෂණයේදී අපි පරීක්ෂණ නිරීක්ෂණ දෙක කරනවා. පරීක්ෂණයක් විදිහට සිහියෙන් ඇවිදිනවා, සිහියෙන් වාඩි වෙලා ඉන්නවා. නිරීක්ෂණ තමයි ඔය කියලා තිබුණේ. හැබැයි නිගමනයක් නේ ඔය අහන්නේ අන්තිමට. නිගමනයකට එන්න අවශ්‍ය නැහැ. එහෙම හදිසියක් කරගන්න අවශ්‍ය නැහැ. මොකද්ද මේ කියන එක හදිසි කරගන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට හිතා ගන්න ආර්ය පරීක්ෂණේ නිගමන කැලල නැහැ. ඒ වෙනුවට පරීක්ෂණ තියෙනවා, නිරීක්ෂණ තියෙනවා. පරීක්ෂණ තියෙනවා, නිරීක්ෂණ තියෙනවා. අන්න ඒ විදිහට කටයුතු කරාම හරි. එතකොට අර ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා, ඒ ස්වාමීන් වහන්සේගේ පොතක සඳහන් වෙනවා මොකද්ද? කෙනෙක් ඇවිල්ලා මෙහෙම අත්දැකීමක් කියනවා. මේ මෙහෙම දෙයක් වුණා අයියෝ බලන්නකො මොකද්ද මේ කියලා ලොකු ප්‍රශ්න වලක් ඉදිරිපත් කරනවා. එතකොට මේ හාමුදුරුවෝ කියනවා ඒ වෙච්ච දේ තමයි ඒ වෙච්ච දේ. ඒක තමයි ඒක. එතනින් එහාට මේක හොයන්න අවශ්‍යතාවයක්, මේක පහද ගන්න අවශ්‍යතාවයක් ඕනේ නැහැ. තමන්ගේ වැඩේ ඉදිරියට කරගෙන යන්න කියලා. එක්තරා විදිහක අතහැරීමක් පුරුදු කරගන්න ඕනි. නැත්නම් ඒක අල්ලගෙන ඉඳියොත් එතනින් එහාට ගමන අමාරුයි. දැන් බණක් ඇහුවත් අතහැරීමින් බණක් අහන්න පුරුදු වෙන්න ඕනේ. ධර්ම සාකච්ඡාවක් කරත් අතහැරීමින් ධර්ම සාකච්ඡාවක් කරන්න පුරුදු වෙන්න ඕනේ. අර එක මහත්තයෙක් කියලා කියන මොකද අපේ නෝනට මේ බණ කියන ඒවා අහන්න බෑ. මොකද හේතුව අන්න උපමාවක් කියපු ගමන් ඒ උපමාව ගාව එයා හිර වෙනවා. බණ කතාවේ ඊටු ටික ඇහෙන්නේ නැහැ කියලා. එහෙම අතහැරීමක් බණ ඇහුවක් තියෙනවා. ඇවිද්දක් තියෙනවා. වාඩි වෙලා ඉඳියක් තියෙනවා. ඉතින් බලන්න ඔය දේවල් ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙන දේ තමයි ඒක තමයි ඒක කියලා. ඊළඟ මොහොතට එළඹිලා ඔය විදිහට කටයුතු කරා නම් ඔය අහන ප්‍රශ්න ටික තමුන් තුලින්ම විසඳ ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා උනන්දු වෙන්න කියලා අපි ලියපු කෙනාට කියමු. හොඳයි පළවෙනි පාර වාර්තාවක් අහන්න ලැබුණ එක මේ වැඩසටහනේදී. වාර්තාංක 3. ගරු ස්වාමීන් වහන්සේ දෙපා නමදිවි අවසරයි. මම වසර 2005 සිට භාවනා කරමි. සිංගප්පූරුවේ ලංකාරාම විහාරස්ථානයේ ධර්ම සාකච්ඡාවක සහභාගී වීමේ ඵලයකි. මම භාවනාව උගත්තේ රේණුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතපතිනි. පළමුව බුද්ධානුස්සතිය වඩා මසක්ම
ඉන් පසුව චතුරාර්යක භාවනා වඩා පිම්බීම හැකිලීමට සිත යොමු කළෙමි. බුද්ධානුස්සතියේදී මට උදුරුව දිලිසි දිලිසි පෙනී ගියේ. මාගේ ගුරුවරුන් වූයේ ඉඟුරු වත්තේ පියනන්ද හිමියන්, පසුව කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන් වහන්සේය. 2010 වන විට මා නේව සංඥා නාසඤ්ඤා ආයතනය පසුවන බව ගරු ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ මතය විය. පසුව 2011 දී මීතිරිගල ධම්මහිමියන් සිංගප්පූරුවට වැඩි අවස්ථාවකදී උන්වහන්සේ හමුවේ සියලු භාවනා විස්තර කීවෙමි. එවිට මම රූප නිරෝධය අවබෝධ කර සිටියෙමි. ඔබ වහන්සේ මට පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නා ලෙස අවවාද කළසේක. ඒ අනුව මම නවසීලන්තයේ ධම්මගවේෂී භාවනා මධ්‍යස්ථානයේ වැලිමඩ ජිනාලංකාර ස්වාමින් වහන්සේගේ දේශනා අසා ඒ පිළිබඳව භාවනා කළෙමි. ඊට පසු ජිනාලංකාර ස්වාමින් වහන්සේගේ ගුරුත්වයෙන් වසර 2019 දක්වාම උපදෙස් දුන්සේක. චිත්තක්ෂණ ෂණ භංගය සිත ආයු කාලයේ මම අවබෝධ කළෙමි. රූකඩ නැටුම ඉහළ පහළ යන ආශ්වාස අනුව සීසෝ පැදිල්ල දුටුවෙමි. ඇතිවීම නැතිවීම අතර කාටද තණ්හා කරන්නේ, කාටද ගැටෙන්නේ සිතුණා. 2021 මාර්තු මාස නැවත සිංගප්පූරුවට එන්න පැමිණියෙමි. ස්වාමීන් වහන්සේ මම සබ්බ සංකාර නිරෝධ අධ්‍යක්ීම් ශක්තියින් ලෙස ධාතු ක්‍රියාකාරීත්වය ලෙස පංච උපාදාන ස්කන්ධයම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස ගියාත් වාගේ හොඳින් හිතට දැනෙනවා. ගෙවි ගියාත් වාගේ හොඳින් හිතට දැනෙනවා. තණ්හාව හේතුඵල ලෙස හටගත් තැනින්ම දකිනවා. කර්ම අවිද්‍යාවෙන් තණ්හා කර්ම නිසා අවිද්‍යා කර්ම උපාදාන කිරීම ආහාර හේතුඵල ලෙස දකිනවා. සිතනවා. ආශ්වාස ප්‍රශ්වාස දැනෙනවා. කාය සංකාර කියා සිතෙනවා. කෙමෙන් අරමුණු ලිහිල් වී යනවා. දැනෙනවා, හිතෙනවා. සිතත් හට ගන්නවා, දැනෙනවා, හිතෙනවා. ස්පර්ශය දැනුණා, නැති වුණා. විඥානය දැනුණා. අවිද්‍යා තණ්හා කර්ම ආහාර හේතුඵල සිතට ආවා, දුටුවා. අවිද්‍යාව නිසා දුකට හේතුව කර්ම බව සිතට ආවා, නිරුද්ධ වුණා. ඉහළට පහළට සිත ගියා. හුස්ම දැනුණා, ධාතු වශයෙන් සිතුණා. ඒවත් අනිත්‍ය දුක්ඛ ලෙස මෙනෙහි කළා. දැනුණා, දැක්කා, නැති වුණා. ස්පර්ශය දැනුණා, මෙනෙහි කරන විට නැති වුණා. අරමුණ ගෙවි ගියා. තද සමාධියක්, නිහඬතාවයක් net ඇරුණා, වැසුණා. කාය අප්‍රාණික තත්ත්වයක්. ස්වාමීන් වහන්සේ එපමණයි වාස්තාවේ තියෙන්නේ. ඉතුරු ටික ඇවිල්ලා නැද්ද? ඉතින් ඉවරයි ස්වාමීන් වහන්සේ. ඇවිල්ලා තින්නේ එච්චරයි. සමහර විට තව පිටුවක් මේ අමතක වෙන්න තියෙනවා. හරි, කමන්නේ, අපිට තියෙන්නේ මෙච්චරනේ නේ. හරි. එතකොට දැන් මේ කාලයක් තිස්සේ එදිලා ඉන්න කෙනෙක් නොයිකුත් විදිහට අනුග්‍රහ කළා තියෙනවා. ඉතින් සෑහෙන දුර ගමනක් ආපු බවත් පේනවා. එතකොට ඒ විදිහට සෑහෙන ගුරුවරු ඒ ස්ථාන ඇසුරු කරමින් පොතපත පරිශීලනය කරමින් ලොකු මාර්ගයක් ඇවිල්ලා තියෙනවා, ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය කතන්දරේ හොඳයි, ඒ විස්තරේ හොඳයි. නමුත් අපිට මේ ලබාගත් ඉදිරිය, එහෙම නැත්නම් මේ ලං කරගත්ත ඉදිරිය නිරූපණය වෙන්නේ නැහැ ඔය කතාව ඇතුළත. එතකොට ඔය වචන ටිකෙන් ඒක නිරූපණය වෙන්නේ නැහැ. ඒක නිසා විවේකීව ඇවිදින ගමන්, විවේකීව වාඩි වෙලා ඉන්න ගමන් එන්නේ තමුන්ගේ අත්දැකීම කියන්නේ. ඔය ටෙක්නිකල් ටර්ම්ස් ටික ඔක්කොම පොඩක් පැත්තකින් තියලා නිකන් අර කුඩා දරුවෙක් බහ තෝරනවා වගේ තමුන්ගේ අත්දැකීම කිව්වනම් එතකොට අපිට පරීක්ෂා කරගන්න පුළුවන් ඔය කියන කතාව මේ සභාවටත් සනාත වෙනවා හරිද කියලා. එතකොට දැන් ඔය කියන විදිහට දැන් ඔය රචනා ශිල්පයේ ගැටලුවක් වෙන්න පුළුවන් මම මේ කියන දේ. එහෙම නැත්නම් මේ වචන පාවිච්චියේ ගැටලුවක් වෙන්න පුළුවන්. කොහොම හරි දැන් ඔය කියන කතාව ඔප්පු වෙන සාධක ඔය වාර්තාව තුල නැහැ. එතකොට ඒ විදිහේ ගමනක ගිහිලා ඇති. නමුත් තමුන්ගේ අත්දැකීම සරලව ඉදිරිපත් කරනවා නම් මෙන්න මේමයි මම ඇවිද්දේ, මෙන්න මේක තමයි මගේ අත්දැකීම, මෙන්න මේ විදිහට තමයි මට මේ ටික දැනුනේ කියලා බොහොම සහැල්ලු වචනෙන් සරල වචනෙන් ඉදිරිපත් කරනවා නම් අන්න අපිට පැහැදිලි කරගන්න පුළුවන් ඔය කියන කතාව මේ වාර්තාව පිටිපස්සේ තියනවාද කියලා.
එතකොට ඒක බොහොම සරලව අඳුරගන්න පුළුවන්. ඔය කියන බරපතල වචන ටික ඔක්කොම ඇඳිනෙන වචන අපේ සාමාන්‍ය ජීවිතේ අපි ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට දැනෙන දේවල් තුල ඒ වාර්තා තුල ඉදිරිපත් වෙලා එනවා. එතකොට එන්නේ විදිහට ඒ රචනා ශිල්පය ගැන පොඩි අධ්‍යයනයක් කරන්නත් පුළුවන්. ඒ සඳහා මේ සංවිධායක මඩුල්ල ළඟ තියෙනවා මං හිතන්නේ විස්තර තොරතුරු. අනේ එකක් අධ්‍යයනය කරලා බලන්න පුළුවන්. අන්න එහෙම අධ්‍යයනය කරලා බලලා මෙන්න මේ තමුන්ගේ අත්දැකීම නිවැරදිව රචනයට නගන්න හුරු කරගත්තා නම් මම හිතන්නේ වැඩේ නම් ඉතින් දැන්ටම වෙලා ඇත්තේ. ඒ රචනා ශිල්පේ තමයි ගැටලුව තියෙන්නේ. මේක පොඩ්ඩක් හදාගන්න. මේක හදාගත්තට පස්සේ අපි මේ කියන එක මේ සභාවටත් සනාථ වෙනවා. ඒක වටිනකමක් තියෙනවා. දැන් අපි අහලා තියෙනවා ඉස්සර පහ කාලේ අන්න සත්බුදුවරු ගැන අහලා තියෙනවා. සමහර වෙලාවට ඒ බුදුවරු 7 දෙනාගෙන් 5 දෙනෙක්ම පහළ වෙලා ඉඳලා තියෙන්නේ අර මහා අමනුෂ්‍යයන් අරක් ගත්ත ඒ වාලුකා කාන්තාර වගේ දේවල්. ඒ මහා කාන්තාරවල තමයි කාන්තාර කියන්නේ මේ ගස් නැති කාන්තාරම නෙමෙයි. ඒ වෙනුවට නිකන් මහා ඝන වනාන්තර නොයෙකුත් සිංහයන් වැනි දරුණු සතුන්ගෙන් වට කරගත්ත වනාන්තර. අන්න ඒ විදිහට වනාන්තරවල තමයි මුළු ජීවිත කාලෙම ගත කරලා තියෙන්නේ. එතකොට බුදුවරයෙක් පහළ වුණාට හරියට නිකන් ලෝකෙට බුදු කෙනෙක් පහළ වුණා කියන පණිවිඩයක් ගියේ නෑ වගේ. එහෙම පණිවිඩයක් දැනුනේ නෑ වගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් බොහොම කලාතුරකින් කෙනෙක්ට දැනගන්න ලැබුණොත් මෙන්න මේ විදිහට මේ කාන්තාරය ඇතුලේ බුදු කෙනෙක් වැඩ ඉන්නවා කියලා මේ තැනත්තා ජීවිත පරිත්‍යාගයෙන් මේ තමුන්ගේ ජීවිතේ පරදුවට තියලා මේ කාන්තාරයෙන් එතර වෙලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. ඒ හමු වුණාම අන්න එතකොට දැන් තමුන්ගේ ජීවිතේ පරදුවට තියලානේ ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇවිල්ලා ඉතින් අන්න වචනයක් දෙකක් කියනකොට අර විදියට අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිතා නිරුද්ධಂತಿ තේසං උපසමෝසුකෝ. ඔන්න ඔය විදිය වචනයක් පොඩි වචනයක් කියනකොට මෙන්න මේ විදියට මේ සංස්කාරයන්ගේ නිවැරදි ස්වභාවය මෙන්න මේ විදියට ඇති වෙන නැති වෙන සුළුයි. එන්නේ ඒ වගේ ඒකනම් නිවැරදි ස්වභාවය මේවා දුරු කිරීමම සැපයක් කියනකොට අන්න ඒ තැනත්තා ධර්මයේ සාක්ෂාත් කරනවා කියලා සඳහන් වෙනවා. ඒතර එක්තරා විදිහක අර බුදු කෙනෙක් පහළ වුණාට මොකද මේ පණිවිඩය එළියට පහළියට එන්නේ නැහැ. ඒතර දැන් අපි අහලා තියෙනවා ඉසිපතනෙට ඇවිල්ලා ඒ පළවෙනි ධර්ම දේශනාව කරා බුදුරජාණන් වහන්සේ. නමුත් බුදු වුණේ ඊට මාස ගානකට කලින්නේ. එතකොට මේ අවස්ථාවේදී අන්න බුදුවරයෙක් පහළ වුණා කියලා ලෝකයට සනාතුනේ කොයි වෙලාවේද කියලා බැලුවොත් අන්න අර ස්වාමීන් වහන්සේ ධර්මයේ සාක්ෂාත් කරපු වෙලාවේ. අන්න ඒ වෙලාවේ තමයි අනිත් කට්ටියට වෙන කෙනෙක්ට කමියුනිකේට් උනේ යන්න බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. මෙන්න බුද්ධ වචනේ කියලා ඒ අදහස ගමන් කළේ මේ අවස්ථාවේදී. ඒ වගේ මේ භාවනා අධ්‍යක්ීමක් ලියනකොටත් ඒ ලියන රචනය අනුව මේ වටපිටාවේ අහගෙන ඉන්න පිරිසට තියෙන්න ඕනේ මේ තැනත්තා බොහොම පහසුවක් සැනසීමක් තමුන්ගේ ජීවිතේ ළඟා කරගෙන තියනවා කියන ප්‍රකාශය එලි දැක්වෙන්න ඕනේ. ඒ රචනා ශිල්පෙන් ඒක පැහැදිලි වෙන්න ඕනේ. එන්නේ පැහැදිලිතාවය පොඩ්ඩක් හදාගත්තා නම් මම හිතන්නේ ඉතුරු වැඩේ නම් කෙරිලා ඇත්තේ දැන්ට. වර්තාංක 4 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. හිමිදිරි උදාසන අවදි වී අද දවස සතිමත්ව ගත කිරීමට මා අදිෂ්ඨාන කරගත්තෙමි. මා අවදි වී විනාඩි කිහිපයක් හඳ මතම වාඩි වී සිට පසුව දෙපා පහළ ටයිල් පොළව මත තබන විට පිටදී සීතල බවක් දැනුනි. AC යන්ත්‍රයේ හමාගෙන එන සීතල සුළං රැලි මාගේ ගත දැවටීමෙන් ගතට දැනෙන තද සිසිල නිසා මම ඇඳෙන් නැගිට මගේ දකුණු පාදයේ ඉදිරියට තබමින් නැවත වම් පාදයේදී ඉදිරියට තබමින් පියවර කීපයක් ගමන් කර AC යන්ත්‍රයේ ස්විචේ නිවා දැම්මිනි. එමෙන්ම කාමරයේ දොර විවෘත කර පිටතට ආ විට මද උණුසුම් බවක් මගේ ගතට දැනුණා. පළමුව වොෂ්රූම් එකට ගොස් ශාරීරික අවශ්‍යතා මනස් 100න් යුතුව අවසන් කොට දෙයත් සෝදන විට සබන් පෙනවල සිනිඳු බවත් ඇඟිලි ලිස්සා යන බවත් මට හොඳින් දැනුණා. දත් මදින විට දත් බුරුසුව එහා මෙහා ගමන් කරන ආකාරයත් දත්වල සහ විදුරු මස්වල බුරුසුවේ කෙඳි වදින ආකාරයත් මා නිරීක්ෂණය කළෙමි. ජලයගෙන කට සෝදන විට ඉතා සිසිල් බව සේදීමෙන් අනතුරුව නැවුම් පහසකුත් මට දැනුණි. වතුරු වීදුරුවක් බීමෙන් පසු තේ පානයද කළෙමි. සිසිල් ජලය
උගුරෙන් පහළට යන විට සිසිල් දිය දහරක් ගලා යන්නක් මෙන් මට දැනුනි. එමෙන්ම තේ පානය කරන විට උණුසුම්ම දැනුනි. මා සක්මන් භාවනාව සඳහා පියගැට පෙළ බසිමින් දකුණු පාදයේ තබා නැවත වම් පාදය පහළ පඩියේ තබන ලදී. පාදයේ තබන විට පළමු පහපට ඇඟිල්ල ඇතුළුව අනෙක් ඉදිරිපස කොටස් ස්පර්ශ වන බව මට දැනුනි. සක්මන් කරන ස්ථානයට ආවිට ගතට ආ මද උණුසුම් බවත් අවට පරිසරයෙන් ඇසෙන කුරුල්ලන්ගේ නොයෙකුත් ශබ්ද මට ඉතා හොඳින් අසන්නට ලැබුණි. මම වෙනදාමෙන් සක්මන් භාවනාවට අවතීර්ණ වුණෙමි. පින්වත් ස්වාමීන් වහන්සේ අපව භාවනාවට යොමු කරමින් නිසි උපදෙස් දෙමින් ලබා දෙන්නා වූ උතුම් මහඟු උපකාරයට ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඉස්සරණ වන වාසී සියලුම ස්වාමීන් වහන්සේලාට විදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ වාගේම ඔබ වහන්සේලාට පතන්නා වූ බෝධියකින් මේ උතුම් ධර්මයේ සුවසේ අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා. ත්වන් සරණයි. ගාමිණී කුමාරසිංහ ඕමාන්සි. වාර්තාව අවසානයේ ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට මේ වාර්තාව තුළ දැන් අර අපි සඳහන් කරපු විදියට බොහොම සරලත්වයක් තුළ මේ දවස ගෙවන්න උත්සාහ කරන ගතියක් දකින්න පුළුවන්. ඒ උත්සාහය තව තව හුරු කරගන්න, තමන්ගේ ජීවිතේම කොටසක් බවට නතු කරගන්න. එහෙම කරගත්තාම ඔය කියන විදිහට මේ මහා නිකන් අමුඩ ගහගෙන කරනව වෙනුවට තමුන් බොහොම සරලත්වයකින් බොහොම සහැල්ලුවෙන් මේ යන ගමනක් තියෙනවා. එකෙන් අදහස් වෙන්නේ අපි අර සක්මන් පරයන්ක විදිහට අනුග්‍රහය කරන එකෙන් සම්පූර්ණ අයින් වෙනවා කියලා. එහෙම එකක් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට සක්මන් පරයන්ක විදිහට අනුග්‍රහයක් කරන්න, දවසකට පැයක් හමාරක් හරි අනුග්‍රහයක් කරන්න. ඒ අතරේ බලන්න මෙන්න මේ විදිහට එදිනදා ජීවිතේ බොහොම විවේකීව කල්ගත කරන්න පුළුවන්ද කියන එක. එතකොට අපි ඔය සාමාන්‍යයෙන් බැලුවාම අපේ දවසක් ගෙවිගෙන යනකොට අපි හිතමු ඔය කම්පියුටර් එකක වැඩ කරන කෙනෙක් ඒ විදිහට මොනිටර් එකක් ඉස්සරහා වාඩි වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු කාර්යබහුල රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. අන්න අර දවස ගෙවෙනකොට පුදුම වෙහෙසක්, ටෙන්ෂන් එකක් අපි දවස පුරා රැස් කරගන්නවා. රැස් කරගෙන හවස නිකන් එළියට බහින්නේ නිකන් සම්පූර්ණ නිකන් පුදුම ආතතිගත පුද්ගලයෙක්. නමුත් මෙන්න මේ විදිහට සතිමත් බව පුරුදු කරනකොට අපි එක්තරා විදිහක අර රැස් වෙන දේ එවලේ හලලා යන ගතියක් දකින්න පුළුවන්. සමහර විට පැයක් හමාරක් වැඩ කරනකොට තේරෙනවා අන දැන් නම් පොඩක් වෙහෙසක් නැගීගෙන එනවා. මේ වෙහෙස ගොඩක් වෙලාවට කායික වෙහෙසකට වැඩිය මානසික වෙහෙසක් තමයි එන්නේ. ඔය ප්‍රෝග්‍රෑමින් කම්පියුටර් කට්ටියට එහෙම හොඳට තේරෙනවා. ඊට පස්සේ මේසවල වාඩි වෙලා ඔෆිස් වල වැඩ කරන කට්ටියටත් තේරෙනවා. එතකොට ඒක පොඩ්ඩක් ඒක කඩන්න ඕනේ. ඉතින් සිහිය තුලින්ම අපිට කියනවා නේ දැන් වෙහෙසක් ඇති වෙලා තියෙනවා කියලා පොඩි පණිවිඩයක් මේ තැනකට ලැබෙනවා. එතකොට මොකද කරන්නේ? අපි පොඩි තේ එකකට හරි කමක් නැහැ. කයිවාරු කෙලින්න යනවා නෙමෙයි. ඒ වෙනකොට පොඩ්ඩක් විවේකයෙන් ගිහිල්ලා තමුන් අර තේ එක පොඩ්ඩක් විවේකයෙන් පානය කිරීමක් සිද්ධ කරනවා. එහෙම නැත්නම් අපි හිතමු පොඩි කාපාක් එකේ හරි කමන්නේ පොඩ්ඩක් රවුමක් ඇවිදලා එනවා. එහෙම නැත්නම් වටපිටාවේ කොහේ හරි විවේක ස්ථානයක් තියෙනවා ඒ වගේ තැනකට ගිහිල්ලා එනවා. එහෙම නැත්නම් පොඩ්ඩක් ව්‍යායාම චුට්ටක් කරනවා මොන හරි යෝගා වගේ එකක් හරි කමක් නැහැ. එහෙම නැත්නම් පොඩි ආහාරයක් පොඩි ස්නැක් එකක් අරගන්නවා මයින්ඩ්ෆුල් බ්‍රේක් එකක් විදිහට. ඔන්න ඔය විදිහට පොඩි බ්‍රේක් එකක් අපිට ගන්න පුළුවන්. මයින්ඩ්ෆුල් බ්‍රේක් එකක්. එහෙම අරගන්නකොට අන්න තේරෙනවා අර විහෙස සම්පූර්ණයෙන් නැවතත් නිදහස් වෙලා යනවා. නිදහස් වෙලා ගිහිල්ලා අලුතෙන් ඇවිල්ලා අර වැඩ කටයුතු වලට එකතු වෙන්න පුළුවනි. ඒ වැඩේට යොමු වෙන්න පුළුවනි. අනේ විදිහට අර ජීවිතේ පුරාම දවස පුරාම මේ එකතු කරගෙන පීඩනයක් හදාගෙන යනව වෙනුවට පොඩ්ඩක් ඒක නැවත නිදහස් කර විවේක කර යන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම යනකොට තේරෙනවා වැඩ ඉවර වුණත් අර උදේ යනවා වගේම විවේක ස්වභාවයකින් ගෙදර එන්න පුළුවන් බව. ඒ විදිහේ විවේකයක් තමුන් තුළ තියෙන බව අත්දකින්න පුළුවන්. දැන් මම මේ දවස්වල රැකියාව කරන කාලේ සමහර විට හවස් එනකොට පුදුම වෙහෙසක් තියෙනවා. ඉතින් කරන්නේ මොකද්ද? ඔය කොහේ හරි නැවතිලා ඔය වෝකින් පාත්ස් එහෙම තියෙනවානේ. ඒකක ඔය පොඩි රවුමක් යනවා. සමහර විට මේ කියන වචනේ දැනගෙන නොවේයි. නිකන් යනවා. නිකන් ගිහිල්ලා ඒ විනාඩි 30ක් 40ක් ඒ රවුම
ගිහිල්ලා ආවට පස්සේ අන්න පොඩි විවේකයක් සහනයක් දැනෙනවා. මොකද දැන් ගෙදර ගියා කියලාත් නැවතත් ඉතින් ආය අමුඩ ගහගෙන වැඩ තියෙනවා, වැඩ රාජකාරී තියෙනවානේ. එතකොට අර අතරමැද්දේදී හරි විවේකයක් ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. එහෙම නැතුව අපි අර ප්‍රෙෂර් එක වෙහෙස දරාගෙන ගිහිල්ලා කොතෙන්දී හරි බ්‍රේකින් පොයින්ට් එකකට එනවා. ඉතින් ඒ එන්න කලින් අන්න නැවත තමුන් දිහා බලන කෙනෙක්ට තේරෙන ඕන දැන් පොඩ්ඩක් වැඩේ ගොඩ නැගීගෙන එනවා. ප්‍රෙෂර් එකක් බිල්ඩ් එකගෙන එනවා. අන්න පොඩ්ඩක් රිලීස් කරන්න මොකක් හරි උනන්දුවක් අදහසක් ඇති කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට නිකන් අර එවලේ අතහැරමින් යන ගමනක් ගියාම හරි සැහැල්ලුයි මේ ගමන. ඉතින් බුදුරජාණන් වහන්සේ උපමාවට දෙනවා මේ කුරුල්ලෙක් සමහර විට මෙන්න මේ විදිහට මේ සමකයට පහළ ප්‍රදේශයක ඉඳලා අන්න අර උත්තරද්‍රවයේ කිට්ටුවටම යනවා. කිලෝමීටර් 4000 පියාඹගෙන යනවා. අරගෙන යන්නේ මොනවද? පැක් කරගෙන යන්නේ මොනවද? මෙන්න මේ පියාපත් බර විතරයි. ඉතින් අපි එහෙම ඔය වගේ ට්‍රිප් එකක් යනනම් කොච්චර දේවල් අරගෙන යන්නේ වේද කියලා හිතන්නකෝ. ඒ වෙනුවට අන්න අර පියාපත් බර අරගෙන ගමන කේදෙනවා. එතකොට මේක නිකන් මේ ද්‍රව්‍ය විදිහට ගත්තේ නැතත් අපේ හිත තුලින් අපි හැම වෙලේම බැගේජ් එකක් රැස් කරගෙන වෙහෙසක් එකතු කර යනවානේ. එතකොට අවුරුදු 30 40ක් කොහොම ගමන් කරනකොට දන්නේම නැතුව අන්න මේ වෙහෙසටම මිනිස්සයා පිටින් බිමට පාත් වෙනවා. මොකද අර මල්ලේ ගොඩාක් දේවල් දාගෙන එක ප්‍රශ්න ගැටලු වනම්මනම් ලෙඩ රෝග ගොඩාක් දේවල් ඔය මල්ලේ තියෙනවා. ඉතින් මල්ලේ බරටම මිනිස්සයා බිමට පාත් වෙනවා. අවුරුදු 30 40 යනකොට කවුරුත් ඕක වෙනවා ඉතින්. තේරුන්නේ නැහැ වගේ ඉන්දියාට රංගපෑමක් සිද්ධ කරාට ගොඩ දෙනෙට ඕක වෙනවා. අන්න ඒ වෙලාවේදී හරි දැකලා මට මෙහෙම වෙහෙසක් ඇවිල්ලා තියෙනවා කියලා මේ වෙහෙස නැති කරගන්න මොකද්ද තියෙන උපක්‍රමය කියලා බලන කෙනෙක්ට මේ වගේ පාරක් අහුවෙන්න පුළුවන්. ඉතින් chance එකක් තියුණොත්. අන්න ඒ අහුණාට පස්සේ ඉතින් තමුන්ට තියෙන වැඩක් කරන්න. සැනසීමක් ලං කරගන්න. ඉතින් අපිට කොහොම හරි ඉතින් මේ වැඩි අහුවෙලා තියෙනවානේ. ඒකට ඉතින් ලොකු ජයග්‍රහණයක් විදිහට අපිට අරගන්න පුළුවන්. මොකද හේතුව මේක නොදන්න අහපු නැති කී දහහක් ලක්ෂ කීයක් ඉන්නවාද කියලා බැලුවොත් අනේ එතකොට අපිට මේ වටිනාකමක් තේරෙනවා. ඉතින් ඒකින්ද එන්නේ වටිනාකම තව ලං කරගන්න කියලා අපි කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ මම ඇහෙනවද? ඇහෙනවා. එහෙමයි. පස්වන ප්‍රශ්නය. සක්මන් භාවනාව සඳහා එදින මම මුහුදු වෙරළ තෝරා ගතිමි. පෙරළේ වම් පාදයට දකුණු පාදයට ස්පර්ශය දෙස සිත යොමු කරමින් ගමන් කළෙමි. යටිපතුලට වැල්ලිහි ඇති සියුම් බවත් පිටක තද ගතියත් තවත් වේලාවක යටිපතුල වැල්ලෙහි එරී යන බවක්ද දැනුනි. සිප්පි කටු පෑගෙමින් ඇති වුණ වේදනාව යටිපතුලේ බොහෝ වේලාවක් රැඳී පවතිනි. මෙසේ යටිපතුලේ ඇති වුණ ස්පර්ශයන් කෙරෙහි හිත යොමු කරමින් වෙරළේ සක්මන් කළෙමි. මෙසේ ගමන් කරන විට මුහුදු රැල්ලේ ඇතිවන ഘോഷාවද වෙරළේ සෙල්ලම් කරන ළමුන්ගේ හඬද කනට ස්පර්ශ විය. මෙසේ පැයකට ආසන්න කාලයක් ගතව තිබුණි. පින්වන්ත ස්වාමීන් වහන්සේ මට මේ සඳහා සුදුසු උපදේශයක් දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. වාර්තාවේ අවසානයේ ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට ඒ වගේ පරිසරයක් තෝරගත්තාම අපි මේ නිකන් අනවශ්‍ය විදිහට සමහර කෙනෙක් මේක මහා වෙහෙසකට බරකට ගන්නවානේ. ඒක නැති වෙලා යනවා. ඒ වෙනුවට බොහොම විවේකයක් තමයි ඔය වගේ පරිසරයක තියෙන්නේ. එතකොට ඔය වගේ ගඟක් ගාවට, මුහුදක් ගාවට, එහෙම නැත්නම් මේ යම් කිසි විදියක වනාන්තරයක් දිහාවකට ගියාම ඒ පරිසරයේ තියෙන ভাইබ්‍රේෂන් එක නිසාමද කොහෙද අපේ හිතත් 아무තු විදිහක තැම්පත් වීමකට, වෙහෙස අඩු වීමකට ලක් වෙනවා. එක්තරා විදිහක අර පරිසරයේ තියෙන ඒ ශක්තියක් වෙන්න පුළුවන්, ඒ ভাইබ්‍රේෂන් එකක් වෙන්න පුළුවන්. අන්න අපිත් සැහැල්ලු වෙනවා. එතකොට කුඩා ළමයි දඟලනවා. ඒ ළමයි නිකන් වයින් කරා වගේ පිස්සු හැදෙනවා වගේ වෙනවනේ ඔය වගේ මුහුදු වෙරළකට ගියාම. අන්න ඒක තමයි ඒ නිරූපණය වෙන්නේ මේ වටපිටාවේ තියෙන ඒ පොසිටිව් ගතිය, එහෙම නැත්නම් ඒ ප්‍රීති සහගත ගතිය, ඒ විවේක ගතිය අර ළමයින්ට කෙලින්ම ඇඟටම එනවා. ඉතින් මොකද කරන්නේ? කෑ ගගහ රැල්ලේ පාග සිප්පි කටු ඇහිඳ එහෙම දුවනවා. එතකොට අන්න අර ඒ විවේක ගතිය ඒ පරිසරෙත් එක්ක නැగిලා එන දෙයක්. එතකොට එන්නේ වගේ පරිසරයක් තෝරගත්තාම අපි මේ විවේකීව ඇවිදින අවස්ථාවකටත් අනේ එතකොට අපිට තේරෙනවා මේක මේ මහා නිකන් වෙහෙසකට බරකට ගන්න ඕනේ නෑ. ඒ වෙනුවට නිකන් විවේකීව ඇවිදිනවා. ඇවිදිනකොට මුහුදේ වෙරළේ සද්දෙත් තියෙනවා. ළමයින්ගේ සද්දෙත් තියෙනවා. ඊට පස්සේ වැල්ලත් පෑගෙනවා, මුහුදේ රළත් පෑගෙනවා, සිප්පි කටුත් පෑගෙනවා. ඉතින් ඔය ඔක්කොම අතරේ මම මේ විවේකීව එහාට මෙහාට ඇවිදිනවා. ඉතින් ඔහොම දෙයක් කරන්න හම්බ වෙන්නේ මේ ලෝකේ කීයෙන් කී දෙනාටද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මුහුදු වෙරළට ගියන් මුහුද දිහා බලාගෙන
කාහරි ප්‍රශ්නයක් කල්පනා කර කර ඉන්නවා. මට මතකයි මම නන්නාඳුරන පුද්ගලයෙක්. මම දවසක් මුහුදු වෙරළකට ගියපු වෙලාවක මේ තැනත්තා මේ වැඩ ඇරිලා ඇවිල්ලා. බෑග් එකකුත් එල්ලගෙන මුහුදු අර හොඳ කිට් එකකුත් ගහගෙන මුහුද දිහා බලාගෙන ඉන්නවා. පැයක් හමාරක් එතන ඉඳියා. ඒ පැය හමාර මේ විදිහටම බලාගෙන ඉඳියා. එතකොට තේරෙන්නේ කොයි වෙලාවෙ මේක ගිහිල්ලා මුහුදට පණීද දන්නේ නැහැ කියන ස්වරූපයකින් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ තැනකට ගියත් අර තමුන්ගේ විවේකයක් නැగిලා නැති ස්වභාවයක් තියෙනවා. ඒ වෙනුවට අන්න පොඩි දරුවෙක් ඒ වගේ තැනකට ගියාම අන්න විවේකය කෑ ගහලා එහෙම දුවලා සිප්පි කටුවේ හිඳලා අන්න අර එයාගේ හිත නිකාම සැහැල්ලු වෙනවා අර වටපිටාව නිසා. ඒකට ඔහොම දෙයක් තියෙනවා ඇත්තටම. සමහර පුද්ගලයෝ ඉන්නවා කතා බහ කරත් ඒ නෙගටිව් ගතිය අපේ ඇඟට එනවා. නිකන් ළඟින් ගියත් ඇති. තව කෙනෙක් ඉන්නවා ඒ පුද්ගලයාක කතා නොකරත් වචන ප්‍රකාශ නොකරත් අර ළඟට වෙලා ඉන්නකොටත් නිකන් පොඩි සැහැල්ලුවක් විවේකයක් දැනෙන ගතියක් ඇති වෙනවා. කුටියට ඇවිල්ලා ඉඳියත් නිකන් සැහැල්ලුවක් විවේකයක් දැනෙන ගතියක් ඇති වෙනවා. එතකොට අර ආචාන්චා හාමුදුරු ගැන සුදු හාමුදුරු කෙනෙක් ලියපු පොතක තියෙනවා මොකද්ද? මේ හාමුදුරුව පැවිදි වෙලා ඉඳලා තියෙන ඒ දවස්වල. එතකොට ඒ ඉන්න දරන්න බෑ. අමාරුයි මරාගෙන මැරෙන ගානට වැඩි වෙලා එනවා. ඉන්න බැරි ගතියක් තියෙනවා. ඒ පොතේ ලියවිලා තියෙන්නේ මේ ආකාරයෙන්ම තමයි. එතකොට ඉන්න බැරි ගතියහම දවස ගෙවිගෙන යනකොට හවස් වෙනකොට බොහොම වෙහෙසක් ඇති වෙලා එනවා. දරන්න බැරි ගතියක් ඇති වෙලා එනවා. ඉතින් මේ දරාගෙන ඉන්න බැරි මුස්පේන්තු ගතිය නිසාම මොකද කරන්නේ? අර ලොකු හාමුදුරුවන්ගේ කුටියට ගිහිල්ලා පොඩ්ඩක් ඒ පිරිසාග වාඩි වෙලා ඉන්නවා. මුකුත් මේ හේතුවකට ප්‍රශ්නයක් අහන්න එහෙම දෙයකට නෙමෙයි නිකන් ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා. එතකොට මොකද කරන්නේ? අර ඉතින් ඔය ඇවිල්ලා ඉන්න අමුත්තෝ එක්ක කතා බහ කරනවා. ඊට පස්සේ හෙට තියෙන වැඩ කටයුතු ගැන කියනවා. අද කරපු වැඩ කටයුතු ගැන කියනවා. නිකන් විවේකීව කතා බහක් කරනවා. ඉතින් කතා බහ ඉවර වෙනකොට කියනවා අන්න දන්නේම නැතුව අර ආපු වෙහෙස කොහොම හරි නැවතිලා නැති වෙලා ගියා කියලා නැවතත් හොඳ සැහැල්ලු සිතින් තමුන්ගේ කුටියට යනවා. එතකොට මේ වචන කතා කරලා නෙවෙයි නිකන් අර පරිසරයට වෙලා ඉඳලා. එතකොට ඒ වගේ තියෙනවා. ඒ ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. ඒ ভাইබ්‍රේෂන් එක අපිට ස්වභාව ධර්මෙත් දකින්න පුළුවන්. ඒ වගේම පුද්ගලයන් තුලත් දකින්න පුළුවන්. එතකොට මේ නෙගටිව් ගතිය දකිනවා නම් අම්මෝ පොඩ්ඩක් දුරස් වෙලා ඉන්න දැනගන්න ඕනේ. එහෙම නැත්තම් තමුන්ගේ ඇඟටත් එනවා. දැන් සමහර කෙනෙක් කියනවා පොසිටිව් කෙනෙක් පොසිටිව් විදිහට හිතන සතුටෙන් ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. නෙගටිව් කෙනෙක් ඉන්නවා. දෙන්න එකතු වුණොත් අරයත් පොසිටිව් පැත්තට ඇදලෙයි කියලා. නමුත් ඒකේ අනිත් පැත්ත තමයි ස්වභාවයෙන් වෙන්නේ. මොකද්ද? අර පොසිටිව් පුද්ගලයාත් අන්න නෙගටිව් පැත්තට ඇදගෙන ගිහිල්ලා අර වල්ල පල්ලටම ඇදගෙන යනවා. ඒතකොට එක්තරා විදියක ඈස් කළු වෙලා අර කල්පනා කරන ස්වභාවය අර තැනත්තගෙත් මතුවලා එනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි දකින්න තියෙන්නේ. ඒතකොට ටිකක් නෙගටිව් පැත්තේ ඉන්න එක්කෙනා අඩියක් දෙයක් උඩට වෙන්න පුළුවන්. නමුත් වැඩි වෙන්නේ අර ඇදගෙන පහලට යන එක තමයි. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ශක්තිය. එතකොට ඒ වගේ දැක්කනම් ඒ වගේ ভাইබ්‍රේෂන් එකක් තියෙනවා නම් අන්න අඩුම ගානේ දැනගෙන කටයුතු කරන්න. මෙහෙම නෙගටිව් ගතියක් මෙන්න මේ පරිසරය තුලිනුත් මට එනවා කියන දැනීම ඇති කරගත්තා නම් මගේ මේ තියෙන හිතේ ස්වභාවය යම් පමණකට ආරක්ෂාවක් ඇති වෙනවා. ඉතින් ඒකින්ද අනේ විදිහේ පොසිටිව් වයිබ් එකක් නිකන් ඉබේම අපි තුලට එනවා මේ ප්‍රැක්ටිස් එක කරනකොට. අනේ ඒක තව තව අනුමෝදන් වෙන්න කියලා අපි කියමු. 6 වෙනි ප්‍රශ්නය. දරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව සහ පර්යංකය. නිතිපතාම නියැලෙමින් සිටින නිසා වම සහ දකුණ ලෙස ගන්නා අරමුණ ගැන දැනුවත්ය. එවැනි අරමුණක් තිබීම පහසුය. කයේ ඇතිවන දැනීම මෙන්ම යටිපතුලට දැනෙන සංවේදනාවන් ගැන දැනුවත්ය. මේවා පිළිබඳව දැනෙන දැනීම පැන නැගී ගෙවී යයි. එකම කාර්යය ඇවිදීම කියා අරමුණු කරත් කොතරම් කාර්යයන් රැසක් ඒ සමග බැඳී සිටින අතර ඒවා ගැනද දැනුවත් වෙමින් යනවා. බාහිර පරිසරයේ තිබෙන සිසිල් බව පොළවේ රළු සියුම් බව වගේම සිතේ නැගෙන සිතුවිලිද පැන නැගී ගමන් කරනවා. ඒ සිතුවිලි විවිධ දේවල් ඇසුරින් පැන නගිනවා. ඒ මොහොත තුල හමුවන ද මෙන්ම සිතේ තැන්පත් වී ඇති ඒවාද පැන නැගී ගෙවී යනවා. ගෙවී යන ආකාරය නිරීක්ෂණය වේ. සක්‍රිය ලෙසම සක්මන් සමග බද්ධ වූ විට ඒ ගැන තියෙන වැටහීම ඇර වෙනත් දේවල් සිතට එන නොයන අතර නිදහසේ ඇවිද යනවා. මම මාත් දැන් සමගය. නිරීක්ෂණය වන්නේ නිරාශය. සිතුවිලි පැන නගින සිතද පැන නොනගින සිතද එකක්මය. වෙනස්කම් නොමැත. මමත් බාහිරයත් අතර වෙනස් නොවුවත් පරිසරයේ පවතින දෙය සමග වින්දනීය ලෙස ගත කරනවා. ප්‍රීතිමත්ය. එය අල්වා ගැනීමක් නම් නොවේ.
වේලාවකට ඇවිදීම හරියට කුෂන් එකක් මත ඇවිදිනවා වාගේ. එහෙම දැනුණාට සැබවටම රළු ගල් බොරළු සහිත බිමකයි සක්මන් සිදුවන්නේ. මදක් නැවතී ගිමන් අරිනවා. හුස්ම වැටහෙනවා. ගහකොළ නවතාවයකින් දකිනවා. මම නිදහස් බවයි දැනෙන්නේ. ගිය කෙනා නොවන මම නැවත පැමිණෙනවා. සෑහෙන සිත් සංඛ්‍යාවක් නිරීක්ෂණය වෙන නිසා අත්හැරීමක් තියෙනවාදැයි නොදනී. දෙවන ටික පර්යංකය. වැඩි වේලාවක් දිගු දුරක සක්මනේ යෙදෙන සිටින නිසා පර්යංකය සීතමත් අදුය. අද වාඩි වී හුස්මට හිත යොමු කළා. වෙහෙස වූ කය අරමුණු වුණා. ඒවා විවිධ අන්දමින් පැන නැගී ගෙවී ගියා. කයේ කම්පන චංචල ස්වභාවය සේම රැලි නංවමින් යන ආකාරය. එකවර සිසිල් වන බව ආදිය දුටුවා. නිදිමත ආවා. ඇස් පිහිටු බර වුණා. කය පහළට වැටී ඇති බව දැනුණා. සතිමත්ව හරියට පියවරින් පියවරට සිරුර සමබර කරා. සිතුවිලි ආවා ගියා. හොඳට සිතුවිලි නැගී ගෙවී යන අයුරු නිරීක්ෂණය වෙනවා. සැමදාම ලැබෙන නවමු අත්දැකීම් මත යන සතිමත් වීමට අවශ්‍ය උපදෙස් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. එතකොට දැන් ওই විදිහට සක්මන් කරනකොට මේ ගල් බොරළු සහිත පොළවක් අර කුෂන් එකක් වගේ දැනෙනවා. නෝක තමයි ඉතින් වෙන වෙනස ජීවිත පරිවර්තනේ වෙන මුකුත් නැහැ. එතකොට මේ ගල් බොරළු සහිත ජීවිතයක් තමයි තියෙන්නේ අපිට. කටුපඳුරු සහිත ජීවිතයක් තමයි තියෙන්නේ. මේක කරගෙන යනකොට ඒක කුෂන් එකක් බවට පත් වෙනවා. අර වටපිටාවේ කට්ටිය අර පොළවේ ට්‍රැෆික්, ග්‍රවුන්ඩ් ට්‍රැෆික් වලට කෑ ගහසද්දී අපි එයා ට්‍රැෆික් වල වැඩ කරන පිරිසක් බවට පත් වෙනවා. මොන විදිහේ වෙනසක් තියෙන්නේ නැතුව මේ වෙන කිසිම වෙනසක් නැහැ. ගල් බොරළු නැති වෙන්නෙත් නැහැ, කටුපඳුරු නැති වෙන්නෙත් නැහැ. එහෙම මුකුත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න අර හිතේ වෙන වෙනස අපිට කුෂන් එකක් වගේ පාරක් හදලා දෙනවා. අර විදියට අහසින් ගමන් කරනවා වගේ ප්‍රතිරෝධය අඩුක ඒ විදියට ෆ්‍රික්ෂන් රහිත ගමනක අපි යෙදෙනවා. ඒ විදිහට අපිට වෙහෙස අඩු ගමනක අපි යෙදෙනවා. ඉතින් වෙහෙස අඩු කතාව තමයි කියන්න හදන්නේ. ඉතින් ඕක නැවත පරීක්ෂා කරලා බලන්න පුළුවන් තමන්ගේ එදිනදා ජීවිතේ. දැන් මේ විදිහට සක්මන පරයන්ක විදිහට මේ ළඟා කරගත්ත දේ නැවත බලන්න පරීක්ෂාවට යෙදෙන අවස්ථා ඉබේම ගැලපිලා එනවනේ. හොයාගෙන යන්න දෙයක් නැහැ. ඒ වගේ අවස්ථාවලදී මේ කියන කතාව මගේ එදිනදා ජීවිතෙත් වෙනවාද කියන වෙනස අඳුනගන්න බලන්න. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක්ට නොදැනුණත් ටිකෙන් ටික ඒක ගැලපිලා යන්න ඕනේ. එහෙම ගැලපිලා යනවා කියන්නේ මේ යන පාර හරි කියන සලකුණක් තමයි තියෙන්නේ. එතකොට එහෙම සලකුණක් තියනවාද කියලා එදිනදා ජීවිතේ නිතර විමසිල්ලෙන් ඉඳලා බලන්න. වෙන පුද්ගලයෝ ඇවිල්ලා යම් කිසි විදියක තමුන් අකමැති දෙයක් කරනකොට, gedara කට්ටිය තමුන්ගේ කියපු විදිහට වැඩ නොකරනකොට අන්න හොඳ අවස්ථාවක් උදා වෙලා එනවා. ඊට පස්සේ ලෙඩ රෝගයක් හැදුනහම, ශරීර සෞඛ්‍ය පිරිහුණාම අන්න හොඳ අවස්ථාවක් උදා වෙලා එනවා. ඊට පස්සේ රැකී ආරක්ෂාවල ප්‍රශ්නයක් මතුවනහම අන්න හොඳ අවස්ථාවක් උදා වෙලා එනවා. ඒ වගේ අවස්ථාවලදී කොයි විදිහටද කටයුතු කරන්න කියලා පොඩ්ඩක් විමසලා බැලුවා නම් අන්න එතකොට තේරෙයි මේ ගල් බොරළු තියුණාට මොකද කුෂන් එකක් වගේ දැනෙන ස්වභාවයක්. ඒවත් ටික මෝදු වෙලා ඉදිරිපත් වෙලා එනවා. අන්න ඒක තමයි මේ කියන වෙනස. ඒතර අර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිදුවීමක් සඳහන් වෙන මේ මොගරාජ කියන ස්වාමීන් වහන්සේ වෙන තැනක එහෙම ප්‍රසිද්ධව ඒ ස්වාමීන් වහන්සේ ගැන සඳහන් වෙනවා සූත්‍ර දේශනාවක. මේ අවස්ථාව වෙන අවස්ථාවක්, පස්සේ කාලයක අවස්ථාවක්. ඒතකොට මේ හාමුදුරුවන්ට අසනීප වෙලා මොකක් හරි කුෂ්ඨ රෝගයක් වගේ හැදිලා ගිහිල්ලා දැන් සේනාසනෙත් නෙමෙයි ඉන්නේ, මේ පිදුරු මඩුවක පිදුරු ඇඳක ඉන්නවා. දැන් මේ විදිහ අපහසුතාවයකින් බොහොම ඇඟේ වෙහෙසකින් කුෂ්ඨ රෝගයකින් පෙළෙන හාමුදුරුවෝ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ හවස් වරුවේ එනවා මේ හාමුදුරුවන්ව බලන්න. හැබැයි මේ විදිහ 아무තු ආමන්ත්‍රණයක් තමයි මේ හාමුදුරුවන්ට කරන්නේ. එක්තරා විදියක නිකන් ලෙඩෙට්ට මෙහෙම කියනවාද කියලා හිතෙන විදිහ ආමන්ත්‍රණයක් කරන්නේ. මොකක්ද අහනවා? චවි පාපක චිත්ත බද්ධක මොගරාජ සතතං සමාහිතෝ. ඔන්න ඔය විදිහට තමයි ආමන්ත්‍රණය කරන්නේ. මේ පිටපොත්තෙන් බැලුවාම, මේ සිවියෙන් බැලුවාම පාපක, පාපී ස්වරූපයක් ඇති. අයි කුෂ්ඨ හැදිලා නැංග පුරාම. ඒතකොට කියනවා මේ චවි පාපක. වට පිටපොත්තෙන් බැලුවාම පාපක. නමුත් හිත සොඳුරුයි. හිත භද්‍රයි. මෙන්න මේ විදිහට තමයි ආමන්ත්‍රණය කරන්නේ.
පිටපොත්තෙන් පාපි හිත සොඳුරු සෑමදාම සතිමත් මෝගරාජ කියලා තමයි මේ හාමුදුරන්ට ආමන්ත්‍රණය කරන්නේ. ඊට පස්සේ කියනවා දැන් මේ පිදුරු මඩුවකනේ ඉන්නේ, පිදුරු ඇඳකනේ ඉන්නේ. ඊට පස්සේ කියනවා මේ හේමන්ත කාලේ රාත්‍රියේ හරිම සීතලයි. භික්ෂුව ඔබ කොහොමද කල් ගෙවන්නේ? කොහොමද මේ වගේ තැනක ඉන්නේ? කියලා වගේ 아무තු විදිහේ ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ අහනවා. එතකොට හිතෙනවා මේ ලෙඩෙක්ගෙන් අහන එකක්ද කියලා දැන් අද කාලේ කටියට හිතෙන්න පුළුවන්. නමුත් මේ මොග්ගරාජ හාමුදුරුවෝ දෙන උත්තරේ බැලුවාම අන්න මේ කියන කතාව මොකද්ද කියලා අපිට පැහැදිලි කරගන්න පුළුවන්. මොග්ගරාජ හාමුදුරුවෝ කියනවා මට අහන ලැබලා තියෙනවා මේ මගධ රටේ පුරාම කෙට් ඇහිලා කියලා. කුඹුරු කපලා කියලා. ඒතර පිදුරු ඇඳක් මට තියෙනවා. මේ කියන්නේ මොකද්ද? මේ මගධ රට පුරාම වැඩිපුර පිදුරු තියෙනවා. එතකොට පිදුරු ඇඳට කාගේවත් ඉල්ලුමක් අනතුරක් එන්නේ නැහැ කියලා. මේකයි මේ කියන්නේ. ඒතර කියනවා පිදුරු ඇඳක් මට තියෙනවා. ඔයා වගේම තමයි මමත් සුවසේ ඉන්නවා කියලා අන්න බුදුරජාණන් වහන්සේට කියනවා. ඒතර හරියට නිකන් අර බුදුරජාණන් වහන්සේ ඇටේරිය කැලේක ඉඳලා ওই විදිහේ කතාවක් කිව්වා වගේ මේ හාමුදුරුවෝ බුදුන්ටම කියනවා ඔයා වගේම තමයි මාත් සුවසේ ඉන්නවා කියලා. ඒතර අර විදිහේ කුෂ්ඨ රෝගයක් හැදිලා අර විදිහේ පිදුරු ඇඳක ඉන්න ගමන් අන්න කියන කතාව. ඒතර මොකද්ද වෙනස? අන්න අර මොග්ගරාජ හාමුදුරුවෝ සෑමදා සතිමත් මොග්ගරාජ කියලානේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ විදිහට සිවියෙන් පාපි හිතෙන් සොඳුරුයි හැමදා සතිමත් මොග්ගරාජ කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. එතකොට අන්නේ ආමන්ත්‍රණයේ තියෙන අර්ථය තමයි ඔය ටික ටික තේරිගෙන යන්නේ. මේ විදිහට තව තව උත්සාහ කරන්න. එතකොට තව තව තේරෙයි. හත්වන සහ අවසාන සිංහල ප්‍රශ්නය. සතිමත් සක්මන. පියවර 42ක් ඇවිද ගිය හැකි තාර පාරේ කොටසක් තෝරා ගතිමි. පළමුව දෙවරක් එහාට මෙහාට ඇවිද ගියමි. එතෙන් සිට දෙපතුල වෙත සිත පිහිටුවා ඔසවනවා තබනවා යයි විස්තර සක්මන් කරුවෙමි. යටිපතුල් පොරවේ තදවන අයුරු සහ ඇඟිලි හොඳින් තද වූ පසු කකුලක් කයේ බර දරයි. එවිට එසවූ කකුල ඉදිරියට ඇදෙන බව දුටුවෙමි. ඊට අනුකූලව නම්‍යතාවෙන් කය ඉදිරියට ඇදේ. කය රිද්මයකට ඇදෙන විට මෙනෙහි කිරීමක් අවශ්‍ය නොවිය. ඉබේ කය ඉදිරියට ඇදී යයි. සීතල සුළඟේ ස්පර්ශය කයට දුක් වේදනා ගෙන දේ. කුරුළු නද ඇසේ. ඒවා සක්මනට බාධා වූයේ නැත. සිතුවිලි මතුවී පිටව ගියේය. ඒ ගැන කතා ගෙතුවේ නැත. සතියෙන්ම සක්මන කෙළවර කරුවෙමි. ගත වූ කාලය විනාඩි 45කි. සතිමත් පර්යංකය. සක්මනේ ඒකාග්‍ර වූ සිතින්ම අර්ධ පර්යංකේ සතිමත් පර්යංකේ වැඩිවීමට වාඩි වූයෙමි. වාඩි කරවා ඇති කය දෙස බලා සිටියෙමි. එය තුඹසක හැඩයක් ගන්නා බව දුටුවෙමි. දෙනත පියා ගතිමි. උඩුකය ඍජුව තිබේ. උරහිස් සමබරව ඇත. සිත වාඩි වී ඇති කය වෙත යොමු කළෙමි. හිස් මුදුනේ සිට බලාගෙන යද්දී තද කොටස් රාශියක් පෙනී ගියේය. එය පඨවි ධාතුව ලෙස දැනගත්ෙමි. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය පුරුදු කිරීමයි. කොරෝනා කාලය තුල පවත්වන ලද සියලු දුරස්ත භාවනා වැඩසටහන් වලට සහභාගී වී කමටහන් ලබා ගතිමි. දීර්ඝ හුස්මක් නාසිකාග්‍රය වෙත සීතල දන්වමින් අප පෙදෙස පුරවාගෙන උදරය දක්වා ගමන් කරන දැනුනි. එම නිසා මුල් විනාඩි 2-3ක් පිම්බීම හැකිලිම ප්‍රකට විය. ක්‍රමයෙන් හුස්ම වෙත සිත යොමු විය. සිත මූලික අරමුණ සමග විත්‍රශීලව කටයුතු කරන්නට විය. හුස්ම දෙසම බලා සිටිද්දී කෙටි හුස්ම, දීර්ඝ හුස්ම සහ හුස්ම අතර ඇති අවකාශය හොඳින් ප්‍රකට විය. ඒ දෙස බලා සිටිද්දී හුස්ම නොපෙනී ගියේය. ටිකකින් කකුලක් වේදනා දෙන්නට විය. සිත අරමුණෙන් මෙන්ම වේදනා මෙනෙහි කරයි. ටිකකින් වේදනාව ඉවත් විය. නැවත සිත නාසිකාග්‍රය වෙත යොමු වී ඇත. හුස්ම සියුම්ව දැනේ. සිත හා කය නිසලව ඇත. සිතුවිලි මතුවී අරමුණට බාධා වූයේ නැත. නීවරණ හෝ සංඥා විපල්ලාස කිසිවක් නැත. එතෙන් සිට විවේකී කායික මානසික සුවයක් අත්විඳිමි. අරමුණෙන් මිදී සිට විටදී එම විවේක සුවය පැවතුණි. ගත වූ කාලය පැය 1කි. එදිනදා කරන කටයුතු අනිත් අයට කරදර නොවන අයුරු නිශ්ශබ්ද සෙමින් ඉටු කිරීමට උත්සාහ කරමි. උපදෙසක් බලාපොරොත්තු වෙමින් නවතිමි. ඔබ වහන්සේට දීර්ඝ ආයු ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. වාර්තනාව එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට දැන් මේ කට්ටියට අර ලංකාවේ වගේ සක්මන් මළු හොයන්න බැරි හින්දාද කොහෙද විවිධ පරිසරවල තමයි සක්මන් කරලා තියෙන්නේ. එතකොට විවිධ අපහසුතාව මැද තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒක එක්තරා විදිහක හොඳයි කියලා මම නම් හිතන්නේ. මොකද අර විවේකයම
හොයාගෙන විවේකයම හම්බුනහම ඊට පස්සේ අර පොඩි සද්දයක් ආවත් පොඩි බාධාවක් ආවත් ඒකත් ලොකුවට ආරවුලකට අරගන්නවා. නමුත් අර බාධාකාරී පරිසරයක සක්මන් කරන කෙනෙක්ට තේරෙනවා මේ මේවා තියුණාට මේ ඒවා අපේ මේ ඇඟට ගන්න ඕනේ නෑ. ඒ වෙනුවට ඔහේ විවේකීව යන දේවල් වලට යන දීලා තම විවේකයෙන් එහෙට මෙහෙට ගියා නම් ওই කියන තරම් බාධාවක් නෑ. ওই මොනවා ආවත් ඕවා එන යන දේවල්. එහෙම නැතුව අපි දැඩි විදියට අරගත්තොත් ඉතින් අන්න ඇත්තරම් බාධාවක් වුණා වගේ වෙනවා. නමුත් ඒවා බාධාවල් නෙමෙයි කියලා විවේකයෙන් එහාට මෙහාට යන කෙනෙක්ට ඒ විදිහේ ගැටලුවක් මතුවෙන්නේ නැහැ. එතකොට ඒ වගේ විවිධ පරිසරවල කරන්න ලැබිච්ච එක හොඳයි. එහෙම විවේකය අඩු පරිසරවල කරන්න ලැබිච්ච එක හොඳයි. එතකොට මේක තේරෙනවා මේ අපි නිකන් වෙහෙසකට ගන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට සැහැල්ලුවෙන් කරන්න පුළුවන් වැඩක් කියලා. ඉතින් හැවිදින එක පුරුදු කරන එක වාඩි වෙලා ඉන්න පුරුදු කරන එක දැන් හොඳට පැහැදිලිනේ. කොරෝනා වලට හරි පින්දීලා ඉතින් ඒක කොහොම හරි පැහැදිලි කරගෙන තියෙනවා. ඉතින් ඒ වටිනාකම ඒ වார்த்தාව තුල තියෙනවා. ඉතින් නැවත නැවත යෙදීමක් සහ ඒ ඔය යෙදීම එදිනෙදා ජීවිතේට අරගෙන යන උත්සාහ කරන්න පුළුවන් තරම්. ඕක මේ ඔතනින් නවත්තලා හරියන්නේ නැහැ. ඔතනින් නවත්තව ගමන් වෙන්නේ මොකද්ද මේ එක්තරා විදියක අපි අර පහසුවක් තුල මුලාවටපත් වීමක් අර සුපුරුදු විදිහ තුල මුලාවටපත් වීමක් එන්න පුළුවන්. ඒකින්ද අර අලුත් වැඩක් කරන ගමන් සිහිය පීඨවන්න. එහෙම නැත්නම් අලුතෙන් මොකක් හරි කලබලයකට අහු වෙච්ච වෙලාවක සිහිය පීඨවන්න. සබාවක මොකක් හරි කලබලයකට අහු වෙච්ච වෙලාවක සිහිය පීඨවන්න. අන්න ඒ වගේ තමුන් ඒ වගේ අවස්ථාවල නොදැනීම මේ අභියෝගේ ළඟා කරගත්තා නම් දරා ගත්තා නම් එතකොට මේ පුහුණුව නිකන් සාමාන්‍යකරණය වෙනවා. මේ දිනදා ජීවිතයටත් ගැලපිලා යනවා. හොඳටම තේරෙනවා මොකද්ද මේ කරදර නැති වෙලාවට නෙමෙයි. කරදරයක් ආපු වෙලාවට තමයි මේ සිහියේ නියම වටිනාකම අපිට බලා ගන්න පුළුවන්. කරදර නැතිකම් පුරුදු කරන එක හොඳයි. නමුත් කරදරයක් ආපු වෙලාවට තමයි නිවැරදි වටිනාකම බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කරදරයකින් වළකින්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් කරදරයකින් වළකින්නත් බැරි වෙලා මොකක් හරි වුණා කියලා හිතමුකෝ. උන වෙලාවේදී තමයි මේකේ නියම වටිනාකම හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සඳහා අන්න රෙදිනදා ජීවිතයේ හුරුව ලං කරගත්තාම තමයි ඒක ගැලපිලා එන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවල නැවත නැවත මුහුණ දෙනකොට නැවත නැවත විවේකීව ඒ කටයුතු කරනකොට අර වටපිටාවේ කට්ටියට බාධාවක් නැතුව විවේක වෙනකොට අපිට ටික ටික මේ කියන කතාව අඳුන ගන්න පුළුවනි. තමන්ගේ හිත තුලින් මේ විවිධ දේවල් අල්ලගෙන නොයෙකුත් වෙහෙසවල් නැවත නැවත හදා ගන්න හදනවා. නමුත් අර සිහියෙන් දැකීම තුලින්ම ඒක නිදහස් වෙනවා. තරා විදියක අර මල්ල එවලේවලේ නිදහස් කියලා වෙලා යනවා කියලා අපි කිව්වේ. මේ වගේ නිදහස් වීමක් තියෙනවා. ඉතින් ඒ උත්සාහය ඇවිල්ලා තියෙනවා. ඒක තව තව හුරු කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට උත්සාහ කරන්න කියලා අපි කියමු. අවසරයි බන්තේ. I'll be presenting the English question reports from now. I just want to know, because it's past 2 p.m. we have 4 English reports. Shall I go? Yeah, 4 reports, Bante. All right. First report. My mindful morning. When I woke up from my sleep, I first made my bed. I kept my pillows properly and folded my blanket. I felt the blanket was soft and the pillow covers were rough and soft. When I am brushing my teeth, I first took my toothbrush and toothpaste. I put some toothpaste into the toothbrush and I felt the cap of the toothpaste was rough and the toothbrush was soft. I poured some water to the toothbrush and started brushing. I felt while brushing the fiber brushed everywhere of the teeth. I brushed my teeth for 10 minutes. After that, I washed my mouth, face, and the toothbrush. After washing my mouth, I felt fresh and chilled. Then I changed my dress and went downstairs. Over there, I did walking meditation for 1 hour. Then I came up and made the Buddha Puja. After worshipping, I made the dana and started eating. While eating, when I took the first bite, I felt it had a different kind of taste, like tasty and a spicy feeling. Then I stood up from my place and went to the kitchen. I felt the tiles were cold and soft. After going to the kitchen, I washed my hands and mouth and put some soap to a sponge. Then I started cleaning. I felt the water was hot. After washing the dishes, I kept it to dry and cleaned my wet hands with a cloth. I felt it was rough. Venerable Thero,
May I dedicate many merits to Venerable Thero as soon as possible to attain Nibbana. Shahini Maheshika, age 12 from Oman. That is the end of the report. Okay, so Maheshika is learning, Maheshika is progressing, and this is a new type of a report that she is giving us today. So that's a very good sign. Now you are getting the message I was talking last few days, and you are putting that into action. So that's a good sign, because now you are familiar with walking and sitting, so you don't have to so much worry about that. Instead, you take new challenges. These are new challenges, your day-to-day activities, and maybe in a difficult situation, maybe when you get tired after large number of hours of studies, then how do you put this mindful practice into action? All those things are challenges, new areas that you can explore, and you can use this skill to better navigate them. So that's a good way to develop your practice, and I see that now you are in that direction. So give us more and more inputs regarding different challenges that you are facing, and how you are using mindfulness to navigate those situations. So this way we will hear from her again. Question 2. Mindful cooking. Today, after mindful walking, I went to the kitchen. I took a pumpkin and cut it into half. While cutting, my right hand was holding the knife, and the left hand was holding the pumpkin. It was rough and hard. After cutting it into small pieces, I took the pressure cooker and washed it. I felt the water was lukewarm. I heard the sound of water running. After washing, I added the water and the chopped pumpkin. I put it on the stove. I took one onion and peeled the dry skin. I heard a crispy sound. It was a bit satisfying. I watched the onion and started to chop it. While cutting, I could hear the sound when the knives touched the cutting board. I took some curry leaves and kept it aside. After 3 to 4 minutes, I heard a whistle from the pressure cooker. I went to the stove and waited for 2 more whistles. I turned off the stove and I could feel the hardness of the switch. I separated the water from the chopped pumpkin. I took a cooking pot and added some oil. After a few minutes, I added the chopped onion and the curry leaves. I added all the ingredients and started to mix them. I felt the roughness of the wooden spoon. I took a blender and mixed them. I felt a vibration on my hand while I was holding the lid. After 1 minute, I removed the lid. I could feel the aroma of the soup. I mindfully transferred the soup to a bowl and served it. After I prepared the food, I felt so happy because I did it mindfully. May I dedicate many merits to Venerable Thero as soon as possible to attain Nibbana. Netmini Sanjana, age 15 from Oman. That is the end of the report. Okay, so Akka is also getting the message, maybe bit slower than Nangi, but still getting the message. So that's a good sign. So when you do these activities mindfully, when you focus your attention to do such menial things, we feel like these things are menial things. We even don't want to do them. We try to, give these activities to somebody else and do only the important things. That's our idea. But when you try them mindfully, they become some kind of an art form, some kind of a therapy that you can do. You are just a cook. You are doing this type of a meal and you do it wholeheartedly. And when you do that, you enjoy it. After finishing, usually certain people, they feel tired after 1 hour of cooking. But when you do like this, you feel happy, you feel relaxed, you feel satisfied. You haven't achieved anything. You didn't do much important task, but you feel satisfied, you feel calm, you feel relaxed. So that's the essence of this practice. And when you do it, when you identify it properly, when you get the correct message, then you can find the passion in your day-to-day life. So whoever the successful people are, when you see, they do one thing at a time and they do it successfully. Maybe a menial task, maybe something unimportant, but they are doing. They enjoy that task.
just try and see different biographies about different people, successful people, and how they have progressed. They have progressed in this manner. They have found fashion, they have found interest in such tasks, and they have done them wholeheartedly. So that's the secret, nothing else. So you are also in that direction, so you can try and find different areas of your life that you are enjoying, and you can put them into action, put the practice into action. So good report this time. Question number 3. Dear Bante, Theruvan Saranai, my report is about how I took part in a mindful stroll during my daily walk to work. I realized initially that it was a windy day and that I was walking against the direction of the wind. I focused on the movement of my feet while I was walking. I realized that because of the shoes I was wearing, the main points of contact were from the upper and lower parts of my feet. I felt that there was a bending motion on my toes while I walked, and when my feet lifted off the ground, I felt there was a motion, almost like a tick, from my toes to the ground. This would sometimes disturb the stones on the pathway. I tried to synchronize my mind on both feet at the same time to check how they operate rhythmically. I realized that during the bending of the toes in one foot, the other foot's heel would hit the ground. It was difficult to identify this at the speed I was walking, and it took me a while to do so. I felt the point of contact on my heel first, and then the rest of the foot as it landed on the ground fully. I realized that when my foot is fully grounded, the other is now midair. I knew this since for a brief moment I did not feel anything on this other foot. Likewise, I focused on the movement of feet throughout the journey. I also noted that the shoelaces on my right foot were somewhat loose than the other. It made a sound each time the foot hit the ground. I did not tighten the lace because I realized it assisted my concentration. I did realize that my concentration on the feet would sometimes lessen when I had to give my priority to focus on my surroundings, such as crossing the road. Dear Venerable Thero, I would respectfully like to know if there are any ways of improving what I did in order to obtain a better mindful session. Wish Bante and all the organizers may merit and swift attaining of Nibbana. Thank you. Age 25 from Oman. That is the end of the report. Okay, so this report also positive signs we can see. Now they are quite familiar with the practice that they are doing, and now they can see the difference between the things that they are doing versus things that are happening. So there are two type of thoughts. You can say one type is that thinking thoughts are there. The second type, they are thoughts more like happening. You don't focus, they are just happening. Then there is listening versus hearing, seeing versus looking. So all the difference you can see. So when you progress into this level, this status, you have to refrain from doing certain things. Reduce your involvement in the practice and let things happen automatically. So you see things, that's fine. You hear things, that's fine. Thoughts are also happening, that's fine. So you reduce your involvement more and more. So when you reduce your involvement, you feel like you are in this white water kind of situation. So you are in a river, you are in this white water, and it is taking you downstream. So that's fine. That's the flow of nature. All the time we try to swim against this force. We try to fight it, and we are fighting this overwhelming universe, and we are failing. Instead, if we go with the flow, if we try to identify how it is working, then you are calm. You are not wasting energy. You wait for the proper situation, proper moment, and then you put some effort, put some energy, and you achieve much more. So at a young age, if you can identify this art, how to save your energy
till the correct moment, how to identify the difference between things that are doing versus happening, and your whole life would be upside down. Your total worldview would be upside down. You will know when to act and when to keep silent. You will know when to put energy and when to stay like a dead man or a deaf man. So those things we have to identify through the practice. We have to seek ourselves. So you are in the correct direction. Give a support. How to give a support? You have to reduce your involvement. Just let the things happen. Be with the things that are happening. Be with the flow and see what are the things you are doing. If you are doing certain things, try to minimize them. Try to minimize them and support the things that are happening. Just going with the flow. That's the essence of the practice. So you are in that direction. Continue in that direction and you will find much more about the way of practicing. The fourth and final question. Teruvan Saranai, sitting meditation. I sat on a chair and kept my arms on my lap. I started to feel the texture of the chair against my body and the armrest on my hand. I closed my eyes and started to observe my surroundings. I heard a lot of noises such as carpentry nearby, hammering, metal clanking, drilling, and voices from people, and sounds of vehicles moving on the road. For all these sounds, I observed them and let it pass. My mind would come to a conclusion such as, okay, this is a metal noise, etc. When those noises didn't stop, my mind simply got used to the sounds and said, I'm used to this noise now. Then I slowly started to get my mind to focus on my breathing. I set my mind to observe how I breathe, and I noticed that my in breath through my left nostril was more than the right, probably because of the slight cold I'm having. I also noticed that my mouth slowly opens to let the out breath pass. The in breath felt very cold and there was a stinging feeling to it, while the out breath was warm and took a longer time to pass than the in breath. On one in breath, I felt the urge to sneeze. I thought, okay, I am having a sneezing feeling right now, and waited to see what would happen. That feeling passed away after a few seconds, and I went back to focusing on my breathing. After about 15 minutes of focusing on my breath, I heard my refrigerator start. My mind observed that noise as well and went back to the breathing. I managed to meditate for about 20 minutes. There's a separate question here, Bhante. When doing a sitting meditation, I have heard some reports say that they feel their leg becoming numb. At this point, they choose to observe the numbness and it passes away. Some reports say that they change their posture mindfully and continue meditation. Is there a right or wrong thing to do when you feel pain or numbness, or are both of these methods correct since the yogi is being mindful? Then the next section, being mindful in day-to-day activities. Following Bhante's advice to report on the first day, I started to be mindful when doing daily activities. When I was washing the dishes, I observed my actions attentively. I'm opening the tap. I'm taking this plate. I'm taking this sponge and now I'm dabbing it in the dishwash soap. Now I'm scrubbing the plate. Now I'm rinsing the plate. And I'm keeping it on the rack. Now I'm taking the next one and so on. Like this, I did other tasks like drinking water from the filter, taking a bath, and serving food. I felt like I had more control over my actions, and I feel like I have a lot more time in my day due to this. Venerable Bhante, please advise me on how to improve my meditation and mindfulness. I wish Bhante and the organizers all the merits to achieve Nibbana soon. Age 23 from Sri Lanka. That's the end of the report. Right, The end so of the report. lot of young people, so it's very good to hear, because with the age, when you grow old, it's becoming more and more difficult. It's like, case hardening. When you grow old, you get into certain views, you read a lot of Dhamma books, and they become obstacles to your practice. They
it feels like you are stuck after 50-60 years. So when you start at a young age, you are not so case hardened, you are not so arrogant in your thinking, and it is easier, much easier for you to identify the correct way of practice. So in your report we can see a lot of positive signs, maybe because you are young. So you got the idea, you know how to practice, and that way if you continue, you will realize the value of this practice when you get to probably around age 30, 35, 40. Then you will really realize the value of this practice. Now still at this age, you might not be facing so much trouble in your life. Still you might be enjoying time. Still you might be surviving out of your parents. Still you might not have family responsibilities. But when you get all those things, when you get so stuck, when you feel like you can't breathe anymore, then you will really realize the importance of this practice. How to create space in your mind at least. When you are stuck physically, how to create space in your mind. If you don't know that, then people go mad. They become depressed. They become suicidal. So that's the way that they release their energy. But when you do this practice at a young age, when you are stuck at a certain age, when you become stuck, you realize at least I have space in my mind. Although my body is stuck, although I am stuck physically, I have freedom in my mind. So that's the achievement that you have to get within this human lifetime. And at this age, you are up to this level. So we are very happy to hear. Kind of jealous because, it took me around 30 or so years to get into this level. And you are still 25 or something, right? So that's more than enough. And regarding your question, now identify what is our practice. We are being mindful. So that doesn't mean we have to stay in a certain posture. So changing is also fine, and staying and observing is also fine. But there's another point that you have to remember. Now certain people, they don't want to stand this pain. They don't want to go through this difficulty. They prefer changing the posture. So such people, my recommendation is that you stay. Somehow you stay. Then there are other people who will power through this type of situation, who will somehow struggle and sit for hours. Then for them, my suggestion would be to change your posture mindfully. So you see the difference in this thinking pattern. You see the difference in their character. So you have to try the thing that you are not comfortable with. If you are used to changing postures, try sitting still. If you are used to sitting still, try changing the posture when you feel tired, when you feel numbness, when you feel pain. So you are moving into certain areas that you are not comfortable with. You are moving out of your comfort zone. So that's the practice. Although the practice is mindfulness, we can think about different people and put them into action differently. So I hope you got the idea. So that depends on the people. Although the practice is mindful, you can change the posture, you can stay. Both mindfulness, but depending on the character of the person, there are different recommendations. So that's the answer for your question. So we are done, right? එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අපි එහෙනම් 4ට හම්බ වෙමු ඈ. පෙරවසට.